හරි. එළම ඔයගොල්ලන්ගේ අපි සමාන්තර ආශ්‍ර දෙක පාඩම ගිය සතියේ කරා. ඒකේ තව ගණන් ටිකක් හදන්න තිබ්බ නේද? ගණන් ටික හදන්න තිබ්බ නේද? ගණන් හැදුවේ නැද්ද ඒකේ? සමාන්තර ආශ්‍ර දෙක ගණන් හදන්න තියෙනවනේ. ඔව්. හොඳයි. ඊට පස්සේ අපි අද ඒකේ ගණන් කිහිපයක් හදලා ළමයි කුලක පාඩම පටන් ගමු. ඒකේ මම ප්‍රශ්න කීයක්වත් කරේ නැද්ද? සමාන්තර ආශ්‍ර දෙක ටියුට් එකේ නෑ. එකයි කරේ. ප්‍රශ්නාංක 1 විතරද කරේ ටියුට් එකේ. හොඳයි. හරි. දැන් ළමයි හැමෝම එන්න ටියුට් එකේ සමාන්තර ආශ්‍ර දෙක සම්බන්ධ ගැටලු වල සමාන්තර ආශ්‍ර දෙක පාඩමේ ගණන් වලට එන්න ඉක්මන් කරන්න. හරිද? ඔව්. ඒකේ අපි ළමයි ප්‍රශ්නාංක එමු දෙකට. ප්‍රශ්නාංක දෙකට එමු. සාධනීකරණ ගණන් කීපයකුත් හදමු. මේ ඊට කලින් ප්‍රශ්නාංක දෙක. අර ටියුට් එකේ ළමයි ප්‍රශ්නාංක දෙක ඉක්මන් කරන්න. සමාන්තර ආශ්‍ර දෙවෙනි කොටසේ තියෙන පාඩම ටියුට් එකේ ප්‍රශ්නාංක දෙක. හරි හැමෝම ගාන කියවන්න. පහත දැක්වෙන චතුරාශ්‍ර අතරින් දී ඇති දත්ත අනුව සමාන්තරාශ්‍ර වන බව නිගමනය කළ හැකි චතුරාශ්‍ර තෝරන්න. හොඳයි. එළම ඕකේ චතුරාශ්‍ර A B C D E F G H 8ක් දීලා තිනවා. නේ? ඔය චතුරාශ්‍ර 8 දිහා බලලා ඕකේ තියෙන ලක්ෂණ පාවිච්චි කරලා ඔය එක එක චතුරාශ්‍රයේ දාපු ලක්ෂණ ඇසුරෙන් අපිට සමාන්තරාශ්‍ර වන චතුරාශ්‍ර මොනවද කියලා තීරණය කරන්න කියලා ගානේ කියනවනේ. ඔව් පළවෙනි චතුරාශ්‍රය බලන්න. ටක් ගාලා අඳින්න අවශ්‍ය නැහැ. නිකන් උත්තර ටික දැම්මනම් හරි. A B C D E F G H අකුරු වලින්. හරි ඒකේ තියෙන බලන්න ඒකේම නිකන් ඇදලා පෙන්නන්නම් බෝඩ් එකේ. ඒකේ තියෙන චතුරාශ්‍රය මෙහෙමයි තියෙන්නේ. හරි ඒකේ ළමයි ඔයගලන්ට පේනවා මේ චතුරාශ්‍රයේ මෙන්න මේ පාද දෙක සමාන්තරයි කියලා දීලා තියෙනවා. නේ? මේ පාද දෙක සමාන්තරයි කියලා දීලා තියෙනවා. මේ දිගවල් දෙක සමානයි කියලා දීලා තියෙනවා. සෙන්ටිමීටර 4යි සෙන්ටිමීටර 4යි. අපි දැන් මේ විදියට ළමයි චතුරාශ්‍රයක් ඇන්දොත් මේක අපිට සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා කිව්වේ හැකිද? පුළුවන්ද බැයිද? කල්පනා කරන්න. සමාන්තර රේඛා දෙකක් ඇඳලා හරි සෙන්ටිමීටර් 4ක් වන රේඛා දෙකක් ඇන්දොත් මේක ස්ථීරවම චතුරාශ්‍රයක් මේ සමාන්තරාශ්‍රයක් වෙනවද නැද්ද? දැන් ඕගොල්ලන්ට මතකයි අපි ඉගෙන ගත්ත ප්‍රමේයන් හතරක් ළමයි යම්කිසි චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වෙනවා නම් ප්‍රමේයන් හතරක් තියෙනවා මතකනේ. චතුරාශ්‍රයක සම්මුඛ පාද දිගින් සමාන නම් සම්මුඛ පාද දිගින් සමාන වුණොත් ඒක සමාන්තරාශ්‍රයක් කියලා කිව්වේ හැකියි. චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන නම් ඒක සමාන්තරාශ්‍රයක් කියලා කිව්වේ හැකියි. චතුරාශ්‍රයක විකර්ණ සමච්ඡේදනය වෙනවා නම් ඒක සමාන්තරාශ්‍රයක් කියලා කිව්වේ හැකියි. අනිත් එක මොකක්ද? චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගලයක් දිගින් සමානත් වෙලා සමාන්තරත් වුණොත් ඒක ඒ චතුරාශ්‍රයේ සමාන්තරාශ්‍රයක් කියලා කිව්වේ හැකියි. හැබැයි ළමයි මේකේ එහෙම එකක් නෑ නේද? මේකේ තියෙන ළමයි මේ පාද දෙක සමාන්තරයි මේකේ දිගවල් සමානයි කියලා නෑ. මේ පාද දෙක සමාන්තරයි. දිගවල් සමානයි කියලා නෑ. මේ පාද දෙක සමානයි කියලා තියෙනවා. ඒකෙන් අපිට කියන්න බෑ මේක සමාන්තරාශ්‍රයක් වෙනවද නැද්ද කියලා නේ. ඔව්. දැන් මෙහෙම තිබ්බනම් මේ පාද දෙක දිගිනුත් සමානයි සමාන්තරත් වෙනවනම් කියලා තිබ්බනම් අන්න සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා කිව්වේ හැකි ස්ථීරවම. දැන් මේක තමයි ස්ථීරවම සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා කියන්න බෑ. හරි පළවෙනි එක කියන්න බෑ. B එක බලන්න. හරි මේක සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා කියන්න බෑ. B එකේ තියෙන ළමයි මෙහෙම. B එකේ තියෙන්නේ සම්මුඛ පාද යුගල් දිගින් සමානයි නේ. බලන්න මේ පාදෙට මේ පාද සමානයි මේ පාදෙට මේ පාද සමානයි. අන්න. මට කියන්නේ මේක සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා කිව්වේ හැකිද? බැයිද? B එක පුළුවන්. ඔව්. ඇයි? සම්මුඛ පාද සමානයි නේ. මෙයාට මෙයා සමානයි මෙයාට මෙයා සමානයි. එහෙනම් මේක සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා ස්ථීරවම කිව්වේ හැකියි. C එක C එක මට කියන්න සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා කිව්වේ හැකිද බැයිද? C එකේ ළමයි මෙහෙමයි තියෙන්නේ මේ කෝණේ අංශක 91යි. එයාගේ සම්මුඛ කෝණේ අංශක 89යි අන්න. පුළුවන්ද? මේ කෝණේ අංශක
89යි. එයාගේ සම්මුඛ කෝණයේ අංශක 91යි. සම්මුඛ කෝණ සමානද මේකේ? නෑ. සමාන නෑ නෙමෙයි. සම්මුඛ කෝණ සමාන නෑ. මෙයාට මෙයා සමාන නෑ, මෙයාට මෙයා සමාන නෑ. එහෙනම් මේක සමාන්තර ආශ්‍රයයක් වෙනවද? නෑ. නෑ. තේරුණානේ? ඔව්. අර ප්‍රමේයන් හතරෙන් එකක් හරි තිබ්බොත් ඒ චතුරාශ්‍රයේ සමාන්තර ආශ්‍රයයක් වෙනවා කියලා කිව්වේ හැකි. ඊළඟ එක D. ඔව් ඒකේ ළමයි ඔව් පාද හතරම දිගින් සමානයි. පාද හතරම දිගින් සමානයි. මොකද වෙන්නේ? මෙයාට මෙයා සමානයි, මෙයාට මෙයා සමානයි. සම්මුඛ පාද සමානයි. මේක සමාන්තර ආශ්‍රයයක් වෙනවා කියලා කිව්වේ හැකි. නේද? සම්මුඛ පාද සමාන නම් සමාන්තර ආශ්‍රයයක් වෙනවා කියලා කිව්වේ හැකි. ඈ? ඔව් දැන් ඕගොල්ලෝ මේක මෙහෙමයි. ටක් ගාලා ඕනනම් දැන් ටියුට් එකේ තියෙන හින්දා අඳින්න අවශ්‍යත් නැහැ. මේකේ ඕගොල්ලන්ගෙන් අහලා තියෙන්නේ සමාන්තරාශ්‍ර වන චතුරාශ්‍ර තෝරා ලියන්න කියලානේ. අඳින්න ඕනේ නැහැ. මේ අංකේ දාන්න. අංක කියන්නේ මේ A එපා, A වැරදිනේ, B හරි. දාන්න B. ඊට පස්සේ C එපා, වැරදි. D හරි. ඔයගොල්ලෝ අකුරු ටික දැම්ම නම් ඇති. උත්තර විතරක් දැම්ම නම් ඇති. ඒ කියන්නේ සමාන්තරාශ්‍ර වනේවනේ. B D හරි. ඔය දෙක ලියන්න. තව බලමු ඊළඟ හතර. E එකේ ළමයි බලන්න. E එකේ තියෙන්නේ මෙහෙම. E එකේ. හරිද? මේ සම්මුඛ පාද දෙක මේ දෙක සමානයි කියලා දිනනවා. මේක අංශක 90යි කියලා දිනනවා. මට කියන්නේ මේක සමාන්තර ආශ්‍රයයක් කියලා කිව්වේ හැකිද? දැන් වෙන ලක්ෂණ මොකුත් දීලා නැහැ. මේ පාද දෙක සමානයි මේ කෝණේ 90යි. එච්චරයි තියෙන්නේ. ඈ? මේක සමාන්තර ආශ්‍රයයක් වෙනවා කියලා ස්ථිරවම කියන්න බෑ. නේද? අර ප්‍රමේයන් හතරෙන් එකක්වත් මෙතන ගන්න බෑ. ඔව් මේක සමාන්තර ආශ්‍රයයක් වෙනවා කියලා කියන්න බෑ E එක. ඊට පස්සේ F එක බලන්න ඒකේ විකර්ණ සමච්ඡේදනය වෙලා නේද මේ? F එකේ තියෙන මේ චතුරාශ්‍රයේ විකර්ණ සමච්ඡේදනය වෙලා මේ දිගට මේ දිග සමානයි මේ දිගට මේ දිග සමානයි. ඔව් මේක තියෙන්නේ සමාන්තර ආශ්‍රය වල මේ ලක්ෂණي. එහෙනම් මේක සමාන්තර ආශ්‍රයයක් කියලා කිව්වේ හැකියි. ඊට පස්සේ G එකේ තර වැඩිමයි නේ මේ පාද දෙකක් සමාන්තරයි අනික් පාද දෙක තමයි දිගින් සමාන. දැන් එකම පාද දෙක සමාන්තරයි දිගිනුත් සමාන නම් අන්න සමාන්තර ආශ්‍රයයක් වෙනවා. දැන් මේ දෙක සමාන්තරයි දිගින් සමානයි කියලා නෑ. මේ පාද දෙක සමානයි දිගින්. එහෙම කිව්වට අර පළවෙනි එක වගේම තමයි සමාන්තර ආශ්‍රයයක් කියලා කියන්න බෑ ස්ථිරවම. නේ අපි දන්නේ නෑ. අන්තිම එක H නේ Bද නෙමෙයි H. ඒකේ දැක ගමන් පේනවා සමාන්තර ආශ්‍රයයක් වෙන්නේ නැහැ හේතුව ඒකේ ගන්න බෑ නේද? මෙහෙම තියෙන්නේ මේ පාදෙට මේ පාද සමානයි මේ පාදෙට මේ පාද සමානයි. සම්මුඛ පාද නෙමෙයි සමාන වෙන්නේ. නේ ළඟ තියෙන පාද. මේක සමාන්තර ආශ්‍රයයක් නෙමෙයි කියලා. සමාන්තර ආශ්‍රයයක් නෙමෙයි. හරි. මෙන්න මේ එන්නේ එතකොට ළමයි මොනවාද? B D F මෙන්න මේ උත්තර තුන ලියවනම් හරි. අංක දෙකට සමාන්තර ආශ්‍රය වන චතුරාශ්‍ර වලට එන්නේ මෙන්න මේ තුන් දෙනා. B D F හරිනේ. ඔබ අදින්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට කියලා තියෙන්නේ අංකේ දාන්න සමාන්තර ආශ්‍රය වන චතුරාශ්‍ර වල. ප්‍රශ්නාංක දෙකේ උත්තර ලියවනම් ඇති B D F කියලා. හරි. දැන් එන්නේ හැමෝම සාධනය කරන ගණන් ප්‍රශ්නාංක 3. ඉක්ම කරන්න ප්‍රශ්නාංක 3. හරි මේවා අදින්න අවශ්‍ය නැහැ. ප්‍රශ්නාංක හැමෝම 3ට එන්න. තුන්වෙනි ගාන. හරි ඉස්සෙල්ලා ගාන කියවන්න රූපේ අඳින්න. තුන්වෙනි ගාන.
ප්‍රශ්නාංක 3 හරි මම කියවන්න ගන්න බලන්න ටියුට් එකේ රූපේ දැක්වෙන ABCD සමාන්තරාශ්‍රයේ ABCD සමාන්තරාශ්‍රයක් ඈ එතකොට යාගේ ලක්ෂණ සමාන්තරාශ්‍රයක ලක්ෂණ ඔක්කොම තියෙනවා රූපේ දැක්වෙන ABCD සමාන්තරාශ්‍රයේ DC පාදයේ මධ්‍ය ලක්ෂයේ P වේ DC පාදයේ බලන්න රූපේ මධ්‍ය ලක්ෂයේ P වේ දික්කල AD සහ BP රේඛා E හිදී හමු වේ රෝමිලක්කන් 1 ඉස්සෙල්ලාම කියනවා මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම බව පෙන්වන්න කියලා ඊට පස්සේ කියනවා BCED සමාන්තරාශ්‍රයක් බව සාධනය කරන්න කියලා හරි අපි ඉස්සෙල්ලා පොඩක් මේ රූප සටහන ඇඳගමු හැමෝම හරි තමයි දැන් ABCD කියන්නේ සමාන්තරාශ්‍රයක් මෙන්න ඔය කියන ABCD සමාන්තරාශ්‍රයක් කියලා අපිට ගාණි දීලා තියෙනවා දත්තේනේ හරිනේ ඔව් A B C D මේක සමාන්තරාශ්‍රයක් නේ එතකොට අපිට පේනවා මේ පාදෙට මේ පාදෙ සමාන්තරයි හරි මේ පාදෙට මේ පාදෙ සමාන්තරයි නේ හරි මේ පාදෙට මේ පාදෙ දිග සමානයි මේ පාදෙට මේ පාදෙ දිග සමානයි සම්මුඛ සමානයි සමාන්තරාශ්‍රයක ලක්ෂණනේ නේද ඔව් ඊට පස්සේ ළමයි අපිට කියනවා මෙන්න මේ CD පාදේ DC පාදේ හරි මැද මේ DC පාදේ හරි මැද ලක්ෂයේ කියනවා ගානේ P කියලා මෙන්න P දාලා දිනා මේ දිගට මේ දිග සමානයි කියලා. ඒ හරි මැදනේ. නේ ඉරි කැලි ගහලා තින්නේ ඒකයි. DC පාදේ හරි මැද ලක්ෂය තමයි P මේ ලක්ෂය. එතකොට මේ දිගට මේ දිග සමානයි. ඊට පස්සේ තමයි කියනවා මේ BP යා කරලා දික් කරලා දිනවා. හරි BP යා කරලා දික් කරන්න. ඔන්න. ඒ වගේම AD දික් කරන්න. හරි AD රේඛාවත් දික් කරන්න. හරි. ඇද වෙන්නේ නැතුව කොහොමද දික් කරගන්නේ? අර රුල තියලා AD රේඛාවත් දික් කරන්න. BP යා කරලා ඒකත් දික් කරන්න. දික් කරාම ළමයි ඔය රේඛා දෙක හම්බ වෙන තැන නේ? ඔය රේඛා දෙක හම්බ වෙනවලු මෙන්න මේ E ලක්ෂෙදී. ඔක තමයි රූප සටහන. හරිද ඇඳද ඉක්මන් කරන්න හරි නේද ඔය ගෙලින් ඇඳ ගන්න ඇද වෙන්නේ නැතුව ඔයගොල්ලෝ අල්ලුල ටික අඳින්න අඳිද්දි හරි මේක සමාන්තරාශ්‍රයක්නේ ABCD සමාන්තරාශ්‍රයේ DC පාදේ මධ්‍ය ලක්ෂ්‍ය PU BP යා කරලා දික් කරාමයි AD දික් කරාමයි හම්බ වෙනවලු E ලක්ෂෙදී. හරිනේ. හරි. රෝමිලක්කන් 1. රෝමිලක්කන් 1 ඔන්න හදන්නේ. මොකක්ද තියෙන්නේ? BCP ත්‍රිකෝණයයි. කො BCP ත්‍රිකෝණය? BCP අන්න මේ ත්‍රිකෝණයයි. අනිත් එක DPE ත්‍රිකෝණය. කො DPE අන්න මේ ත්‍රිකෝණය. මෙන්න මේ ත්‍රිකෝණයයි පුතා මේ ත්‍රිකෝණයයි අංග සමවන බව පෙන්වන්නලු. දැන් බලන්න ඔය ත්‍රිකෝණ දෙකේ මෙන්න මේ ත්‍රිකෝණෙයි මේ ත්‍රිකෝණෙයි ගිය හොඳට බලලා කියන්න සමාන අංග තුනක් තියෙනවද බලන්න. සමාන අංග තුනක් ඔව් තියෙනවා. මොනවාද? මේ ත්‍රිකෝණේ මෙන්න මේ පාදේ සමානයි මේ ත්‍රිකෝණේ මේ පාදයට නේ B ඇත දත්තේ ඔය මේ ත්‍රිකෝණේ මේ කෝණයට මේ ත්‍රිකෝණේ මේ කෝණේ සමානයි නේද ප්‍රතිමුඛ කෝණ තව මොකද්ද ඈ තව මොකක්ද අපිට ගන්න පුළුවන් ඔය වෙන පාද සමානයි කියලා වෙන ඒවා දීලා නැහනේ ඔව් තව මොකක්ද ගන්න පුළුවන් හොඳයි මෙන්න මේ ඒකාන්තර කෝණ දැන් මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයි නෙමෙයි මේ රේඛාවයි සමාන්තරයි මෙන්න ඒ රේඛා දෙක තවත් රේඛාවකින් කැපිනවා එතකොට මෙතන ඇති වෙනවා ඒකාන්තර කෝණ නේද සෙට් අකුරක මුළු දෙකේ කෝණ ඒකාන්තරයි. ඒතර මේ ත්‍රිකෝණේ මේ කෝණයට මේ ත්‍රිකෝණේ මේ කෝණේ සමානයි ඒකාන්තර කෝණ. හරිද පසිදු? අංග තුනක් තියෙනවා. එහෙනම් අංග සමයි කෝකෝ පා යටතේ. හරි. එහෙනම් පටන් ගන්න අංග සම කරන්න. ඉස්සෙල්ලා ත්‍රිකෝණ දෙකේ නම් දෙක ලියන්න. BPCP නේ BCP ත්‍රිකෝණය හා අනිත් එක DPE ත්‍රිකෝණවල
හරි සමාන අංග ලියන්න ටක් ගාලා සමාන අංග මේ ත්‍රිකෝණේ PC දිග සමානයි මේ ත්‍රිකෝණේ හරිද PD ගානේ D ඇත දත්තේ හරි ඊට පස්සේ මේ ත්‍රිකෝණේ මේ කෝණේ BPC කෝණේ සමානයි මේ ත්‍රිකෝණේ හරිද DPE කෝණේ प्रतिमुख कोण प्रतिमुख कोण හරිද එක්කම් කරන්න අංග දෙකයි ඊට පස්සේ ඔව් ඒකාන්තර කෝණ මේ නිසෙට් අගුරක් තියෙනවා සමාන්තර රේඛා දෙකක් මේ ත්‍රිකෝණේ මේ කෝණේ BCP කෝණේ සමානයි මේ ත්‍රිකෝණේ හරිද PDE කෝණේ ඒකාන්තර කෝණ හරිද බලන්න ත්‍රිකෝණ දෙකේ සමාන වන අංග තුනක් ගන්න පුළුවන් හරි පැහැදිලිද හරි මේක පාදේ සමානයි පාදයේ හරි මේ කෝණ දෙක ප්‍රතිමුඛයි සමානයි මෙන්න ඉසෙට් අකුරක් ඒකාන්තර කෝණ සමානයි හරි එහෙනම් ළමයි එම නිසා ලියන්න BCP ත්‍රිකෝණය සහ DPE ත්‍රිකෝණය මොකද වෙන්නේ ඈ අංග සම වෙනවා ඉදි කියලා දුමක් ගන්න අවස්ථාව කෝපෝපායතේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්වන්න පුළුවන් හොඳයි දැන් අනිවාර්යෙන් ළමයි ඔය සාධනීය ගණන් වල අංග සම කරන්නම එනවන්නේ කොහොමද අංග සම කරාට පස්සේ ඒකෙන් අපිට මොනවාද ගන්න වෙන්නේ ඊළඟ කොටස හදද්දී ඒකෙන් ගන්න පුළුවන් අංග සම ත්‍රිකෝණ වල ඉතිරි අනුරූප අංග සමාන වෙනවනේ. ඔව් ඒ කියන්නේ මේ පාදයට මේ ත්‍රිකෝණේ මේ පාද දිගට මේ ත්‍රිකෝණේ මේ පාද දිග සමාන වෙනවා. නේ? මේ දිගට මේ දිග සමාන වෙනවා. ඊට පස්සේ මේ ත්‍රිකෝණේ මේ පාදේ දිගට මේ ත්‍රිකෝණේ මේ පාදේ සමාන වෙනවා. මේ ත්‍රිකෝණේ මේ කෝණයට මේ ත්‍රිකෝණේ මේ කෝණය සමාන වෙනවා. ඉතිරි අංග තුනත් සමාන වෙනවා. තේරෙනවද? ඔව්. දැන් ඔන්න ඕක අපිට පාවිච්චි කරන්න වෙනවා රෝමි ලක්කන් දෙක හදද්දී. රෝමි ලක්කන් දෙක හරි ඉක්මන් කරන්න දැන් අපිට ළමයි කියනවා දෙක BCED චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් බව සාධනය කරන්න BCED කො බලන්න BCED අන්න මේක යා කරගන්න BCED මම මෙන්න මේ දැන් මම මේ පෙන්නන නිල් පාටින් පෙන්නන චතුරාශ්‍රය බලන්න පේනවද කියලා හැමෝටම මෙන්න මේ නිල් පාටින් පෙන්නන චතුරාශ්‍රය හොඳට බලන්න මේ ඔක නේද කියන්නේ ඔව් මේ නිල් පාටින් මම පෙන්නපු චතුරාශ්‍රය යා කරගන්න දැක්කද ඔන්න නිල් පාටින් පෙන්නපු චතුරාශ්‍රය BCED මේවා යා කරගන්න මෙන්න මේ චතුරාශ්‍රය අපිට දැන් කියන්න ඕනේ අපි පෙන්වන්න ඕනේ සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා. එතකොට අපි ඉගෙන ගත්ත ක්‍රමයන් හතරක්. යම් කිසි චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වෙනවා නම් මෙන්න මේ ලක්ෂණ වලින් එකක් හරි තියෙන්න ඕනේ. එක්ක සම්මුඛ පාද සමාන වෙන්න ඕනේ, සම්මුඛ කෝණ සමාන වෙන්න ඕනේ, විකර්ණ සමච්ඡේදනය වෙන්න ඕනේ, එක්ක සම්මුඛ පාද යුගලයක් සමාන්තරයි සමාන වෙන්න ඕනේ. මොකක් හරි එකක් ඕකෙන් ගන්න පුළුවන් නම් අපිට මේක කිව්ව හැකි සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා. හොඳයි. දැන් අපි මේ ත්‍රිකෝණ දෙකකුත් අංග සම කරගත්තා. මෙන්න මේ ත්‍රිකෝණයයි මේකයි අංග සම කරගත්තා. හොඳයි. දැන් ඔය කියන මේ BCED චතුරාශ්‍රය හොඳට බලන්න. ඔක සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වන්නයි තියෙන්නේ. ඔය චතුරාශ්‍රය ටක් ගාලා කිව්ව හැකි මොකෙන්ද? මෙන්න ළමයි BCED චතුරාශ්‍රයේ මෙන්න විකර්ණ දෙක. මේ විකර්ණ දෙක ගත්තොත් දැන් මේ දිගට මේ දිග සමානයි කොහොමත් ඒක ගානේ දත්තේ. මේ විකර්ණේ හරි මැද ලක්ෂ්‍ය මේ තියෙන්නේ. මේ විකර්ණෙත් ළමයි හරි මැද මේක උනා නම් වැඩේ හරිනේ. කිව්ව හැකි කෙලින්ම මේක එතකොට සමාන්තරාශ්‍රයක් කියලා. ඒ විකර්ණ සමච්ඡේදනය වෙලා මේකේ. මට කියන්න මේ විකර්ණේ මේ දිගට මේ දිග සමාන වෙනවද නැද්ද? අපි දැන් අංග සම කරාන ත්‍රිකෝණ දෙකක්. දැන් අපි අංග සම කරපු ත්‍රිකෝණ දෙකේ බලන්න මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි මේ නේද? ඔව්. එතකොට ඒකේ
මේ පාදයයි මේ ත්‍රිකෝණේ මේ පාදයයි සමාන වෙනවනේ. අන්න අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග නිසා මේ දිගට මේ දිග සමානයි. තේරුණාද? අංග සම ත්‍රිකෝණවල ඉතිරි අංග සමාන වෙනවනේ. ඒතකොට මේ ත්‍රිකෝණේ මේ දිගට මේ ත්‍රිකෝණේ මේ දිග සමානයි. ඒක මේ චතුරාශ්‍රයේ මොකක් වෙනවද? මේ BCED චතුරාශ්‍රය මේකේ විකර්ණ වෙනවා. එහෙනම් ඒ විකර්ණය මොනවා වෙනවද? මේ P ලක්ෂයෙන් හරි දෙකට බෙදලා තියෙන්නේ. මේ විකර්ණයත් මේ හරි දෙකට බෙදලා තියෙන්නේ. එහෙනම් විකර්ණ සමච්ඡේදනය වෙනවා. එහෙනම් මේක අනිවාර්යෙන් සමාන්තරාශ්‍රයක් වෙනවා. එහෙම කියන්න පුළුවන්. එහෙම නැත්නම් කාට හරි මේ දිගට මේ දිග සමානයි නේද ළමයි? මේ දිගට මේ දිග සමානයිනේ. ඇයි? අංග සම ත්‍රිකෝණ දෙකේ ඉතිරි අංග සමානයි. ඒතර ඔයගලන්ට පේනවා මේ චතුරාශ්‍රයේ හොඳට බලන්න මේ සම්මුඛ පාද යුගලයක් මේ දැන් සමාන්තර වෙනවනේ කොහොමත් මේකට මේක සමාන්තරයි කියලා තියෙනවනේ ගත්තේ. හරි සමාන්තරාශ්‍රයක් ඉන්නවා මේ ලොකු එක මේක. මෙයාට මෙයා සමාන්තරයිනේ මේ එකම රේඛාවනේ නේ. ඒතර මේකට මේක සමාන්තරයිනේ කොහොමත් අංග සම ත්‍රිකෝණවල ඉතිරි අංග වලින් මේ දිගට මේ දිග සමානක් වෙනවා. අන්න. ඒතර මේ චතුරාශ්‍රයේ සම්මුඛ පාද යුගලයක් දිගින් සමානත් වෙලා සමාන්තරත් වෙන හින්දා එහෙමත් ඕනනම් කාට හරි කිව්වේ හැකි මේක මොකක් වෙනවා කියලාද? සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා. ඒ ක්‍රම දෙකෙන් කැමති විදියකට ගාන දැන් ඔතනින් පස්සේ හැදුවේ හැකි රෝමි දක්කන් දෙක. පැහැදිලිද? ওই ක්‍රම දෙකෙන් උත්තරේ ලියන්නයි තියෙන්නේ. හොඳයි. කැමති විදියකට ලියමු. හරි. දැන් ලියන්න අංග සම ත්‍රිකෝණවල ඉතිරි අනුරූප අංග සමාන නිසා ඔයගොල්ලෝ අර මම මුලින් කිව්ව විදිහට ගාන හදනවා නම් මේක ලියා ගන්න. BP දිග සමානයි PE දිගට. BP මේ ත්‍රිකෝණේ මේ දිග සමානයි මේ ත්‍රිකෝණේ මේ දිග PC. එහෙම හදලා ගන්නවා නම් ඔක ලියා ගන්න. දෙවෙනි ක්‍රමයට උත්තරේ ලියනවා නම් මෙන්න මේ BC දිග DE දිගට සමානයි කියලා ලියලා හදන්නත් පුළුවන්. කැමති විදිහකට හදන්න. හරි. මම මෙහෙම ගත්තොත් මේ දිගට මේ දිග සමානයි අංග සම ත්‍රිකෝණ දෙකේ ඉතිරි අංග. හරි. ඊට පස්සේ අපිට ලියුව හැකි දැන් මෙතන අපිට තව දෙයක් අපි දන්නවා. හරි. BP සමානයි PE. ඒ වගේම හරිද? PC සමානයි PD. ඒක මොකද්ද? D ඇතනේ. PC සමානයි PD. ඒක D ඇත ගානේ. දත්තේනේ. ඔව්. එතකොට මේ චතුරාශ්‍රයේ මේ විකර්ණේ මේ දිගයි සමානයි. මේ විකර්ණෙත් මේ දිගයි මේ සමාන වෙලා තියෙනවා. මේ දිගයි සමානයි කියලා ගානේ කොහොමත් අපිට දත්ති දිනවා. එම නිසා දැන් අපිට ලියුව හැකි. හරිද? මෙන්න මේ චතුරාශ්‍රය ලියන්න BCED චතුරාශ්‍රයේ විකර්ණ සමච්ඡේදනය වී ඇති නිසා මේ සමච්ඡේදනය වෙලා පේනවනේ මේ සමච්ඡේදනය වෙලා ඇති නිසා මට කියන්න BCED හරිද සමාන්තරාශ්‍රයක් වේ එච්චරයි සමාන්තරාශ්‍රයක් වේ හරිද BCED චතුරාශ්‍රයේ විකර්ණ සමච්ඡේදනය වී ඇති නිසා BCED සමාන්තරාශ්‍රයක් වේ හරිද ඒ ගාන හරි ප්‍රශ්නාංක 4 ඉක්මන් කරන්න. අග්ගාල ගාන කියවන්න රූප සටහන ඇඳ ගන්න. ප්‍රශ්නාංක 4 ඉක්මන් කරන්න. ටියුට් එකේ 4 වෙනි ගාන
හරිද? ප්‍රශ්නාංක යුට් එකේ 4 වෙනි ගාන ඉක්මනට ගාන කියවලා රූප සටහන අරගන්න. සාධනය ගණන් ඉතින් හදලා පුරුදු වෙන්න ඕනේ නැත්නම් මේවා අමාරු වෙනවා ගොඩක් අයට. සාධනය ක්‍රමයන් ටික හොඳට මතක තියාගන්න ඕනේ සාධනය ගණන් හදද්දී නේ. හරි. දැන් හැමෝම ළමයි ටියුට් එකේ 4 වෙනි ගාන බලන්න. දී ඇති රූපයේ AB හා CD යනු O කේන්ද්‍රය වූ වෘතයේ විස්කම්භ දෙකකි. අන්න. විස්කම්භ දෙකක් තියෙන්නේ AB සහ CD කේන්ද්‍රය වූ. අපිට කියනවා ABC හා D ලක්ෂ සමාන්තරාශ්‍රයක ශීර්ෂ වන බව පෙන්වන්නලු. සාධනය කරන්නලු. ඒ කියන්නේ ABCD වලින් සමාන්තරාශ්‍රයක් තමයි එන්නේ කියලා පෙන්වනවා නම් හරිනේ. හරි ප්‍රශ්නාංක 4. අග්ගාලා අඳින්න රූප සටහන. හරි මෙන්න ළමයි වෘතයක් තියෙනවා. හරි. වෘතයේ කේන්ද්‍රය O. හරි මේකේ දැන් අපිට දීලා තියෙනවා ළමයි මේකේ විස්කම්භ දෙකක්. හරි මේ තියෙන එක විස්කම්භයක්. මේ තියෙන්නේ අනිත් විස්කම්භය. on නේද? එක විස්කම්භයක් AB. මේ වෘතේ එකක් තමයි විස්කම්භය AB අනිත් විස්කම්භය CD. අනිත් විස්කම්භය CD. හරි O කියන්නේ වෘතයේ කේන්ද්‍රය O. හරි. දැන් අපිට ළමයි සාධනය කරන්න කියනවා මේ ගත්තානෝ දැන් මේ වෘතයක්නේ. හරි. වෘතයක්. එතකොට මට නිකන් කියන්නකෝ දැන් මේ වෘතය අපි ගත්තොත් නේද? මම අහනවා මේ OA OC OB OD කියන්නේ මොනවද? වෘතයේ මොනවද ඒවා? O කේන්ද්‍රය නම් A B C D කියන්නේ පරිධිය මත ලක්ෂණේ. ඔව් අරයන් හොඳයි. හරි OA කියන්නේත් අරයක්, OC කියන්නේත් අරයක්, OB කියන්නේත් අරයක්, OD කියන්නේත් අරයක්. මට කියන්නේ එකම වෘතයේ අරයන් දිගින් මොකද වෙන්නේ? එකම වෘතයක අරයන් දිගින් එකම වෘතයක අරයන් හොඳයි දිගින් සමාන වෙනවා. අපිට ඕන නම් මේවට ඉරි කැලි ගහ ගන්න පුළුවන්. හේතුව එකම වෘතයක අරයන් දිගින් සමානයි. ඉතින් ඕක තමයි තියෙන්නේ. ඉතින් වෙන දෙයක් නැහැ. අපිට සාධනය කරන්න කියනවා මේ A C B D ලක්ෂ 4 මේ සමාන්තරාශ්‍රයක ශීර්ෂ 4 වෙනවා කියලා. අපි නිකන් යා කරගමුකෝ. යා කරගන්න. හරි යා කරගන්න AC අඩු වල තියලා යා කරන්න. AC යා කරන්න ඊට පස්සේ BC යා කරන්න. ඊට පස්සේ BD යා කරන්න. ඊට පස්සේ AD යා කරන්න. දැන් මොකක් පෙන්වනවා හරියද? දැන් ඕගොල්ලන්ට කරන්න තියෙන ළමයි මෙන්න මේ චතුරාශ්‍රයේ සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වනවා හරියනේ. ACBD චතුරාශ්‍රයේ සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා පෙන්වනවා නම් අපිට කෙලින්ම කිව්ව හැකි මේ ශීර්ෂ 4 සමාන්තරාශ්‍රයක ශීර්ෂ 4ක් වෙනවා කියලා. සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වනවා නම් හරි. ආමට දැන් කියන්න අපි අර ඉගෙනගත්ත ප්‍රමේයන් හතරෙන් මොන ප්‍රමේය දාලාද මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා කියන්න පුළුවන්. මේක හදන්න දෙයක් නෑ කෙලින්ම අර ප්‍රමේය මේ පාවිච්චි කරලා පේනවා මේකේ දත්ත මොකද්ද මෙතන දාන්න පුළුවන් ප්‍රමේය. ඔව්. අද මේකේ සම්මුඛ පාද දිගින් සමානයි කියන්න අපිට දත්ත නෑනේ නේ. සම්මුඛ කෝණ මේ සමානයි කියන්නත් දත්ත නෑනේ. සම්මුඛ පාද දෙකක් සමාන්තරයි හා දිගින් සමානයි කියන්නත් දත්ත නෑනේ. හැබැයි මොකක් තියෙනවද? ඕ මේකේ විකර්ණ මොනවා වෙලාද මෙන්න මේ චතුරාශ්‍රය බලන්න මේ විකර්ණයයි සමච්ඡේදනය වෙලා මේ දිගට සමානයි. ඒ කියන්නේ මේ විකර්ණය සමච්ඡේදනය වෙලා මේ දිගට සමානයි කියන්නේ මේ විකර්ණය සමච්ඡේදනය වෙලා. ඔව් ලියන්න මෙහෙම යටි. හරිද? එතන මෙතන ලිව්වේ කෙලින්ම OA සමානයි ලියන්න. OA සමානයි OB. ඊට පස්සේ OC සමානයි OD. OC සමානයි OD. හරි. එතන ලියන්න එකම වෘත්තයේ අරයන්. එකම වෘත්තයේ අරයන්නේ. එකම වෘත්තයේ අරයන්.
එක වෘත්තයේ අරයන්. හොඳයි. අගල් ලියන්න OA දිග සමානයි OB. ඇයි ඒ සමාන එක වෘත්තයේ අරයන් ආයි එක ලියපුවනම් හරි. OC සමානයි OD. එක වෘත්තයේ අරයන්. හරිද? ඒ නිසා ඔයගලන්ට පේනවා ACBD යන ACBD චතුරස්‍රයේ විකර්ණ සමච්ඡේදනය වී ඇති නිසා ලියන්න විකර්ණ සමච්ඡේදනය වී ඇති නිසා මොකද වෙන්නේ? හරිද? ACBD සමාන්තරාශ්‍රයක් වේ. ABCD සමාන්තරාශ්‍රයකි. සමාන්තරාශ්‍රයක් වේ. එම නිසා අපිට බව පෙන්වන්න කිව්වේ ACBD ලක්ෂ සමාන්තරාශ්‍රයක ශීර්ෂ වෙනවා කියලානේ. එම නිසා දැන් කිව්වේ හැකි සමාන්තරාශ්‍රයක ශීර්ෂ වෙනවා කියලා. නේ? ඒකනේ කිව්වේ ඔව් AB C හා D ලක්ෂ මොකද වෙන්නේ? ලක්ෂ සමාන්තරාශ්‍රයක සමාන්තරාශ්‍රයේ ශීර්ෂ වේ. සමාන්තරාශ්‍රයක ශීර්ෂ වේ. එච්චරයි. තේරුණාද ඒක? ඔය වගේ හරියට ලියන්න ඕනේ පිළිවෙලට ඉතින් සාධනීය ගානක් හදලා. හරි නේද? හරි. ඒක ඉවරලමයි පස්වෙනි ගාන පටන් ගමු. ටියුට් එකේ. හදන්න පටන් ගමු. හරි. ඉක්මන් කරන්න. පස්වෙනි ගාන පටන් ගන්න. හරි අපි ඒක හදලා කුලක පාඩම් පටන් ගමු ඉක්මන් කරන්න. පස්වෙනි ගාන හදලා කුලක පාඩම් පටන් ගමු. හරි පස්වෙනි ගාන ඉක්මන් කරන්න. හොඳයි ඒක තමයි මෙහෙමයි තියෙන්නේ පස්වෙනි ගාන. රූපයේ දැක්වෙන ABCD සමාන්තරාශ්‍රය. ඒතකොට ABCD සමාන්තරාශ්‍රයක් කියලා කියනවනේ. ඒකේ සමාන්තරාශ්‍රයක තියෙන ලක්ෂණ ටික පාවිච්චි කරන්න පුළුවන් ගානේ දත්ත වලට ගද්දී. රූපයේ දැක්වෙන ABCD සමාන්තරාශ්‍රයේ D හා B ලක්ෂවල සිට AC විකර්ණයට අඳින ලද ලම්බක පිළිවෙලින් x හා y හිදී AC හමු වේ. හරි. මෙන්න මෙහෙමයි තියෙන්නේ. හරි බලන්න. මෙන්න සමාන්තරාශ්‍රය අපි ලොකුට ගමු. හරි. මේ දෙන්නේ ඔය කියන සමාන්තරාශ්‍රය A B C D. හොඳයි. මේක සමාන්තරාශ්‍රයක්. හරි ඒක සමාන්තරාශ්‍රයක් කියලා දීලා තියෙනවා මෙන්න. හරි සම්මුඛපාද සමාන්තරයි සමානයි දිගින්. මෙයාට මෙයා සමාන්තරයි දිගින් සමානයි මෙයාට මෙයා සමාන්තරයි දිගින් සමානයි සම්මුඛ කෝණ එහෙම සමානයි සමාන්තරාශ්‍රයක් නේ යා. උදේ ABCD කියන්නේ සමාන්තරාශ්‍රයක්. එතකොට එයාගේ ලක්ෂණ ඔයගොල්ලෝ දන්නවනේ. හරි. ඊට පස්සේ AC විකර්ණය වෙන්න.
මේ සමාන්තර ආශ්‍රය මෙන්න AC විකරණය අරගන්න. හරි. AC විකරණය කොහොමද කරන්නේ? AC විකරණය. AC විකරණයට මේ D ලක්ෂී ඉඳන් සහ ඊට පස්සේ B ලක්ෂී පොඩ්ඩක් මේක මෙහෙම අරගමු නැත්නම් ඉතින්. හරි මේ තියෙන්නේ ABCD සමාන්තර ආශ්‍රය ඒකේ විකරණය. හරි එතකොට මේක සමාන්තරයි ABCD සමාන්තර ආශ්‍රය මෙන්න ළමයි විකරණය AC. AC විකරණය අඳගන්න හොඳයි. හරි. මෙහෙමයි කියන්නේ එතකොට ABCD සමාන්තර ආශ්‍රයේ අහගන්න ABCD සමාන්තර ආශ්‍රයේ මේ තියෙන්නේ ඒක සමාන්තර ආශ්‍රයක් නේ. ඒකේ මෙන්න AC විකරණයට ළමයි මෙන්න මේ D ලක්ෂය ඉඳන් D ලක්ෂය නම් අඳිනවලු ලම්බයක් මෙන්න. මෙන්න D ලක්ෂය නම් ඇඳ ලම්බේ. ඒ වගේම B ලක්ෂය ඉඳනකොට ලම්බයක් අඳිනවලු. ලම්බක වෙන විදිහට ලම්බ රේඛාවක් අඳිනවා මෙන්න. මෙන්න B ලක්ෂය නම් ඇඳ ලම්බේ මෙන්න. අන්න. හරිද? ඔව්. මෙහෙමයි කියන්නේ ABCD සමාන්තරාශ්‍රයක් වේ. එහි AC විකර්ණයක D සිට හා B සිට ඇඳි ලම්බ AC රේඛාව හම්බ වෙනවලු. හරිද? X හා Y දිදී. ඒ කියන්නේ මෙතන තමයි X ලක්ෂය. මෙතන තමයි ඒ කියන්නේ Y ලක්ෂය. හරිද බලන්න. මේක Y මේක X. මාක් කරගන්න. මේ D සිට ඇඳි ලම්බය AC රේඛාව හම්බ වෙන්නේ X ලක්ෂෙදිලු. B සිට ඇඳි ලම්බය AC රේඛාව හම්බ වෙන්නේ Y ලක්ෂෙදි. ඔක තමයි ගානේ රූප සටහන සහ දත්ත. හරිද? හරි. පළවෙනි එක බලන්න ගානේ. ඉක්මන් කරන්න. අංක 1 රෝමිලක්කන්. රෝමිලක්කන් එක මොකක්ද කියන්නේ? හරි. ඉස්සෙල්ලා මේකෙත් තියෙන ළමයි ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න. මොකද්ද ත්‍රිකෝණ දෙක? AXD ත්‍රිකෝණයයි BYC ත්‍රිකෝණයයි. ඔය AXD එක AXD අන්න මේ ත්‍රිකෝණයයි BYC මෙන්න මේ ත්‍රිකෝණයයි අංග සමයි කියලා පෙන්වන්නලු මුලින්ම. අංග සම කරලා පෙන්වන්නලු. අංග සම වෙනවා කියලා පෙන්වන්නලු. අදෙන් බලමු ළමයි අපි සමාන අංග තුනක් ටක් ගාලා කියන්නේ. මෙන්න මේ ත්‍රිකෝණෙයි සමාන අංග. ඔව් එකක් මෙන්න මේ පාදයයි සමානයි දිගින්. මේ ත්‍රිකෝණ දෙකේ මේ පාදයයි මේ ත්‍රිකෝණේ මේ පාදයයි සමානයි. ඒ හේතුව මේක සමාන්තරාශ්‍රයක්නේ. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමානයි. ඒ නිසා මේ පාදෙට මේ පාදේ සමාන වෙනවා. එහෙම නේද? හරිද? මේ පාදෙට මේ පාදේ සමාන වෙනවා. එතකොට මේක මේ ත්‍රිකෝණේ මෙයා පාදයක් වෙනවා මේ ත්‍රිකෝණෙත් මෙයා පාදයක් වෙනවා. මේ දෙක සමානයි. හරි. තව මොනවාද ළමයි තියෙන්නේ? තව මොනවාද? ඔව් තව අපිට ගත හැකි ළමයි මෙන්න ඒකාන්තර කෝණ. දැන් මේ රේඛාව සමාන්තර නිසා මේ කෝණයයි ඒකාන්තරයි නේද බලන්න. මේ ඒකාන්තර. ඔව් එතකොට මේ ත්‍රිකෝණේ මේ කෝණේ සමානයි. හරි. තව දාලා මොනවද තියෙන අංග? මේ සමාන වෙන දෙකක් හරි තව එකක් ඕනේ. කියන්න බලන්න. අනිත් එක මොකද ගන්න වෙන්නේ? දිල්මි අංග තුනක් ඕනේ. අංග සමයි කියලා පෙන්නන්න. අශිනිකෝ පන්සිලු ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්නන්දී අංග තුනක් එපේ. හරිනේ. හරි මේ ත්‍රිකෝණේ මේ පාදෙට මේ ත්‍රිකෝණේ මේ පාදේ හරි සමානයි එකයි.
ඊට පස්සේ මේ ත්‍රිකෝණ මේ කෝණයට මේ ත්‍රිකෝණ මේ කෝණේ සමානයි ඒකාන්තර කෝණ දෙකයි. තව මොකක්ද තියෙන්නේ? තව අංගයක් පේනවද මොකද්ද? ජනිත් මොකද්ද කෝණ දෙක? හොඳයි CYB කෝණයයි DXA කෝණයයි සමාන වෙනවා. ඇයි ඒ? ඔව් මෙතන ලම්බකයිනේ ළමයි. දැන් ලම්බකයි කිව්වහම දැන් මේවා සරල රේඛාවක්. මේ රේඛාව ලම්බකයි කියන්නේ ළමයි. දැන් මේ පැත්තේ කෝණයක් 90යි මේ පැත්තේ කෝණයක් 90යි කියන එක ලම්බකයි කියන්නේ නේ. හරි මේකෙත් ලම්බකයි කියන්නේ මේ පැත්තෙනුත් 90යි මේ පැත්තෙනුත් 90යි. එහෙම නේද? ලම්බකයි කිව්වහම හරි මේ පැත්තෙන් අංශක 90 නම් මේ පැත්තෙනුත් 90යි. ලම්බකයි කිව්වහම එහෙමනේ. රේඛාවකට තව රේඛාවක් ලම්බකයි කිව්වහම ළමයි ඉතින් මේ පැත්තෙනුත් අංශක 90යි මේ පැත්තෙනුත් අංශක 90යි. නේ? ඔය එතකොට ළමයි මට කියන්න අන්න මේ ත්‍රිකෝණේ මේ කෝණයයි මේ ත්‍රිකෝණේ මේ කෝණයයි සමානයි. නේද? ඔව්. හරි. එහෙනම් හරි. කෝණ දෙකක් තියෙනවා පාදයක් තියෙනවා සමාන වුණ. එච්චරයි. එහෙනම් කෝකෝ පා. කෝකෝ පා වලින් අංග සම වෙනවා. හොඳයි. හරි. අපි එහෙනම් පටන් ගමු ලියන්න. ඉස්සෙල්ලාම රෝම ඉලක්කම් එක අංග සම කරන්න. අංග සම කරන ත්‍රිකෝණ දෙකේ නම් දෙක ලියන්න. ත්‍රිකෝණ දෙකේ නම් දෙක ලියලා පටන් ගමු. හරි. AXD ත්‍රිකෝණය AXD ලියන්න. AXD ත්‍රිකෝණය හා BYC ත්‍රිකෝණ වල හරි මේකේ ඒවා මේ පැත්තෙන් ලියන්නේ මේකේවා මේ පැත්තෙන් ලියන්න මේ දිග AD දිග සමානයි BC හරි එතකොට මෙතන හේතුව ළමයි ඕනනම් ගානේ දී එක නැත්තම් ABCD සමාන්තරාශ්‍රයක් නිසා ABCD සමාන්තරාශ්‍රයක් කියලා ලියුවනම් අපිට ඒකෙන් කිව්ව හැකි සම්මුඛ පාද සමානයිනේ සමාන්තරාශ්‍රයක හරිනේ ඊට පස්සේ මේ කෝණය DAX කෝණය මේ ත්‍රිකෝණේ මේ කෝණය DAX කෝණය මේ ත්‍රිකෝණේ ඒ කෝණය BCY කෝණය මේ BCY කෝණේ ඒකාන්තර කෝණය ඒකාන්තර කෝණය ඊට පස්සේ ළමයි මෙතන නේද මේ ත්‍රිකෝණේ මේ කෝණයනේ AXB කෝණය AXB කෝණය සමානයි AXB කෝණය සමානයි BYC කෝණය අංශක 90යි. හරි ලම්බක නිසානේ. ලම්බක නිසා. නැත්නම් අංශක 90යි. නැත්නම් දත් ඒ ගානේ දීලා තිනවා ලම්බකයි කියලා ලම්බ. හරි AXB කෝණය මේ AXB කෝණය සමානයි BYC කෝණය. හේතුව එතන ලම්බක නිසා. එම නිසා ලියන්න දැන් AXD ත්‍රිකෝණය අංග සම වෙනවා BYC ත්‍රිකෝණයට. අවස්ථාව මොකද්ද? කෝණ දෙකයි පාදයයි කෝපා. නේද? කෝපා අවස්ථාවෙන් අපිට අංග සම වෙනවා කියලා කිව්වේ ඒක. හරිද ඒක? හරි. රෝම ඉලක්කම් එක හරි තව ඒකේ කොටස් දෙකක් තියෙනවා. රෝම ඉලක්කම් දෙක. ඉක්මන් කරන්න. උත්සාහ කරන් තනියම ඔන්න අංග සම කරා අංග සම ත්‍රිකෝණ වල ඉතිරි අංග සමාන වෙනවා. මට කියන්න රෝම ඉලක්කම් දෙක හැදුව කට්ටිය ඉන්නවා ටක් ගාලා ලියුව හැකි උත්තරේ. රෝම ඉලක්කම් දෙක ඔව් නිකම්ම ලියුවේ කොහොමද ලියන්නේ? රෝම ඉලක්කම් දෙක dx දිගයි by දිගයි සමානයි බව පෙන්වන්න ඕනේ. dx දිග මේ dx දිග by දිග මේ දැන් අපි දන්නවා ළමයි අපි දැන් මේ ත්‍රිකෝණයයි අංග සමයි කියලා පෙන්නලා ඉවරයිනේ. එහෙනම් අංග සම ත්‍රිකෝණවල ඉතිරි අනුරූපාංග සමාන නිසා ලියන්න උත්තරේ. හරි ලියන්න අංග සම
ත්‍රිකෝණවල ඉතිරි අනුරූප අංග සමාන නිසා මට කියන්න මේ ත්‍රිකෝණේ මේ දිග නේද මේ ත්‍රිකෝණේ මේ දිග dx මේ පාද දිග dx සමාන වෙනවා මේ ත්‍රිකෝණේ එයාගේ අනුරූප පාදේ මෙන්න by එලින්ම dx සමානයි by කියලා කිව්ව හැකි. ඔව් දැන් රෝම ඉලක්කම් 3 මේ සාධනය ගණන් එහෙම අමාරු නෑ ඉතින් ඔය හරියට පුරුදු වෙන්න ඕනේ. නැත්නම් අමාරු වෙනවා ඈ. හරි මුලින් ඉඳන් සාධනය ගණන් ක්‍රමයන් මතක තියාගෙන ගණන් හදලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ක්‍රමයේ අල්ලගත්තාම ඉතින් මේවා නිකන් අර ක්‍රමයන් එක්ක ලීලී යන්න තියෙන්නේ ප්‍රශ්න වල උත්තර. හරි. හරියම කණියම හදන්න බලන්න. රෝම ඉලක්කම් 3 නේ. කොහොමද හදන්නේ? මොකක්ද කියලා තියෙන්නේ? ඉවරයි. by dx සමාන්තර ආශ්‍රයක් බව සාධනය කරන්නලු අන්න. කොහේක ඇදගන්න? by dx චතුරාශ්‍රයේ සමාන්තර ආශ්‍රයක් බව සාධනය කරන්න. එතකොට අපි අර ඉගෙන ගත්ත ප්‍රමේයන් හතරෙන් එකක් පාවිච්චි කරන්න වෙනවා ගැලපෙන එක බලමු. හරි. so by dx එක ත්‍යාග කරගන්න. byd යා කරන්න byd නේ හරි බලන්න හරි byd x මෙන්න මේ චතුරාශ්‍රය බලන්න මම නිල් පාටින් මැදලා පෙන්නපු චතුරාශ්‍රය පේනවද හැමෝටම? ඔව්. ඕක පුතේ සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්නලු. සමාන්තරා දැන් අපි හොයාගත්තා මොකද්ද? මෙන්න මේක. මේ dx දිගට by දිග හරි සමානයි කියලා දැන් හොයාගත්තා. හරිනේ? ඔව්. ඒක හරි. දැන් අපිට මේ දිග සමානයි කියන්න ක්‍රමයක් නැහැ නේ. මේ දිග සමානයි කියන්න ක්‍රමයක් නැහැ. මේක චතුරාශ්‍රය by dx චතුරාශ්‍රයේ සමාන්තරාශ්‍රයක් බව සාධනය කරලා පෙන්වන්න කියනවා දැන්. හිතන්න. එතකොට අපි දන්නවා දැන් මේ චතුරාශ්‍රයේ මේ පාදයයි සමානයි කියලා දන්නවා. ඇයි ඒ අංග සම ත්‍රිකෝණවල ඉතිරි අංග සමාන වුණේ හින්දා. එතකොට මේ පාදයයි සම්මුඛ පාද නේද? මේ චතුරාශ්‍රයේ සම්මුඛ පාද දෙකක් සමානයි. මේ දෙක සමානයි කියන්න දත්ත අපිට නැහැ. කෝණ ගැන මොකුත් කියන්න විදියකුත් නැහැනේ. සම්මුඛ කෝණ ගැන මොකුත් දන්නෙත් නැහැ. ඊට පස්සේ තව මොනවද තියෙන ක්‍රම? විකර්ණ මේක විකර්ණ ගන්න බෑ. නේද? කියන්නේ විකර්ණ අන්දා කියලා අපි දන්නේ නැහැ. සමච්ඡේදනය වෙනවද නැද්ද කියලා මොකුත් දන්නේ නැහැනේ. ඔය තව එකක් ඕගොල්ලන්ට මතකද දැන්? සම්මුඛ පාද යුගලයක් අන්න දෙකින් සමානත් වෙලා සමාන්තරත් වුණොත් සමාන්තරාශ්‍රයක් කියලා කිව්වේ හැකියි. ඔව් අන්න ඒක පොඩ්ඩක් බලන්න. සම්මුඛ පාද යුගලයක් දැන් ඔන්න දිගින් සමානයි කියලා අපි දන්නවා. මේ හරිනේ මේ පාදයයි සම්මුඛයිනේ මේ චතුරාශ්‍රයේ චූටි චතුරාශ්‍රයක් තියෙන පේනවනේ මේ පාදයයි හරි දිගින් සමානත් වෙනවා දැන් අපි පෙන්නමු මේකේ බලමු සමාන්තරත් වෙනුත් හරිනේ දිගින් සමානත් වෙලා සම්මුඛ පාද යුගලයක් සමාන්තරත් වුණොත් ඒ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් කියලා කිව්ව හැකියි මට කියන්න දැන් අපිට මොහොම හරි මේ පාදයයි සමාන්තරයි කියලා පෙන්න ගන්න ක්‍රමයක් තියෙනවද බලන්න මෙතන දත්තෝලි මෙන්න මේ රේඛාවයි සමාන්තරයි කියලා පෙන්වන්න මෙතන දත්ත තියෙනවද නැද්ද බලන්න ටක් ගාලා දැන් රේඛා දෙකක් සමාන්තරයි කියලා පෙන්වන්න කිව්වොත් ඕගොල්ලන්ට ක්‍රමයක් තියෙනවා මොකද්ද එක්ක ඒකාන්තර කෝණ දෙකක් බලන්න ওই රේඛා දෙක අහුවන විදියට ඒකාන්තර කෝණ දෙකක් සමාන වෙලා තිබ්බොත් නැත්තම් ඔය රේඛා දෙක අහුවන විදියට අනුරූප කෝණ දෙකක් සමාන වුණොත් නැත්තම් ඔය රේඛා දෙක අහුවන විදියට මිත්‍ර කෝණ දෙකක එකතුව 180ක් වුණොත් ඒ රේඛා දෙක සමාන්තරයි කියලා කිව්ව හැකියි. මට කියන්න මේ රේඛා දෙක සමාන්තරයි කියලා පෙන්වන්න ඒ වගේ ක්‍රමයක් ඔතන තියනවද නැද්ද?
හොයාගත්ත කට්ටිය ඉන්නවද? මේ රේඛාවයි සමාන්තරයි කියලා පෙන්වන්න ඒකාන්තර කෝණ දෙකක් හරි දැක්ක ගමන් පේන්න ඕනේ. මොකද්ද? හොයාගන්න බැයිද? ඈ? කො තරුෂ බැයිද හොයාගන්න? ප්‍රසාදි තක්කල් හොයන්න ඕනේ. හොඳට බලන්න ඕනේ. නිවැරදි දැකීම සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ. ඇස් පේනවනේ හොඳට. ඔය රේඛා දෙක හොඳයි ඒකාන්තර දිල්මි කෝණ දෙකක් තියෙනවා කොතනද? මොකක්ද ළමයි ඔතන තියෙන ඒකාන්තර කෝණ දෙක? ඒ කියන්නේ මේ ඒකාන්තර කෝණ දෙකක් අපිට ගත හැකි මේ රේඛා දෙක අහුවන විදියට ඒ කෝණ දෙක ඔගේ පේනවා සමානයි කියලා. මොන කෝණ දෙකද? DX y කෝණයයි BYX කෝණයයි මේ අංශක 90යි මේකත් අංශක 90යි සමානයි. දැක්කද මේ කෝණයයි සමානයි අංශක 90යි. එතකොට ඔන්න බලන්න දැන් මේ රේඛාවයි ගත්තාම මේ ඉසෙට් අකුරක් ෂේප් එක මේ ඉසෙට් අකුරක ෂේප් එක තියෙනවනේ. ඉසෙට් අකුරක මුළු දෙකේ කෝණ ඒකාන්තරයිනේ. ඒකාන්තර කෝණ දෙකක් සමාන නම් ළමයි මේ රේඛා දෙක සමාන්තර වෙනවා. මතකනේ? මේ රේඛා දෙක සමාන්තර වෙනවා. මේ රේඛා දෙක සමාන්තර නම් මේකාන්තර කෝණ දෙක සමාන වෙනවා. ප්‍රමේය සහ විලෝමය. හරි. ඒකාන්තර කෝණ දෙකක් සමාන වෙනවා නම් මේ රේඛාවයි සමාන්තර වෙන්න ඕනේ. රේඛා දෙකක් සමාන්තර නම් ඒකාන්තර කෝණ දෙක සමාන වෙනවා. ප්‍රමේය සහ විලෝමය. හරි ඒක මතක තියාගන්න. එහෙනම් දැන් අපිට කිව්ව හැකි මේ කෝණ දෙක සමානයි ඒකාන්තර වන නිසා අන්න dx රේඛාව by රේඛාවට සමාන්තර වෙනවා. ඒක අපිට ලියමු. ලියන්න. හරි dxy කෝණයයි dxy කෝණයයි byx කෝණයයි byx කෝණයයි සමාන වෙනවා. සමානයි කියලා තියෙනවා නේ. සමාන නිසා හරිද? මේක ළමයි ගානේ අර දීලා තියෙන ගානේ b එක්ක. හරි සමාන නිසා ඒ කියන්නේ ඒකාන්තර කෝණ නේ. හරි මේක ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ යුගලයක් සමාන නිසා අපිට කියන්නේ මෙන්න මේ dx රේඛාවයි by රේඛාවයි සමාන්තර වෙනවා. dx රේඛාවයි by රේඛාවයි මොකද වෙන්නේ? සමාන්තර වෙනවා. නේ? හොඳයි. ටක් ගාලා. dx රේඛාවයි by රේඛාවයි අර සමාන ළමයි ඉතින් මේවා හරියට ඉගෙන ගන්න නැහැ. හරි ගොඩක් අය අතාරිනවනේ ජ්‍යාමිතිය අමාරුයි කියලා. එහෙම අමාරු නෑ. ඉතින් ගොඩක් අය අමාරු වෙන්නේ ඒවා ඉතින් හරියට ප්‍රැක්ටිස් කරලා හදන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. මේ ගණන් හදනවා නම් මේවා ටිකක් හරියනවා. හරි. සාධනය කරන ගණන්. අතාරින්න එපා. ඉතින් අමාරු කියලා පොඩ්ඩක් ගණන් හදලා පුරුදු වෙන්න. දිගටම දැන් 11 පන්තිෙදිත් මේ සාධනීය ගණන් දිගටම තියෙනවා පාඩම් පහකම. 11 පන්ති ගණන් පාඩම්. 10 පන්තියේ තව අපිට ඉස්සරහට පාඩම් ගොඩක් තියෙනවා සාධනය සම්බන්ධ ජ්‍යාමිතිය පාඩම්. හරි. හොඳයි. එතකොට හරිනේ දැන් ඔතනින් කිව්වේ හැකි මේ රේඛා දෙක සමාන්තරයි. දැන් අපි දන්නවා ළමයි. එම නිසා හරි සමානයි. ඒ වගේම අපි දැන් උඩ සාධනය කරා නේද? dx සමානයි by කියලා මේ සාධනය කරා. මේක සාධනය කළා. සාධනය කළා කියලා කියන සාකලා කියලා කියන්නේ සාධනය කළා. මේ උඩ සාධනය කරලා තියෙනවා. එතකොට ළමයි බලන්න මේ චතුරාශ්‍රයේ මේ හරි දැන් අපිට ලියුවේ හැකි එම නිසා මොකද්ද? අපිට කියලා තියෙන සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න කියලානේ. මොකද? ඔව් අර මේ කිව්ව හතරෙන් එකක් තිබ්බනම් හරි. ප්‍රමේයන් මම හතරක් කිව්වනේ. ඒ ප්‍රමේයන් හතරෙන් එකක් තිබ්බනම් ඒක සමාන්තරාශ්‍රයක් කියලා කිව්වේ හැකි. එක්කෝ සම්මුඛ පාද සමාන වෙලා තියෙන්න ඕනේ, එක්කෝ සම්මුඛ කෝණ සමාන වෙලා තියෙන්න ඕනේ, එක්කෝ විකර්ණ සමච්ඡේදනය වෙලා තියෙන්න ඕනේ. නැත්තම් මේ වගේ සම්මුඛ පාද යුගලයක් දිගින් සමානයි සමාන්තරයි වුණොත් ඔන්න ඔය කිව්ව හතරෙන් එකක් තිබ්බනම් සමාන්තරාශ්‍රයක් කියලා කිව්වේ හැකිනේ. ඔව් දැන් ලියන්නේ එම නිසා හරිද? b එම නිසා by dx මොකද වෙන්නේ? සමාන්තරාශ්‍රයක් වේ.
සමාන්තරාශ්‍රයක් වේ. මොකද හේතුව සම්මුඛ මම කෙටියෙන් ලියන්නම් සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර නිසා සමාන හා සමාන්තර නිසා සම්මුඛ පාද යුගලයක් සමානයි සමාන්තරයි නම් චතුරාශ්‍රයක එම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා කිව්වේ. ඒකේ ක්‍රමයක් අපි කලින් ඉගෙන ගත්තා. හරි. උතරින් ළමයි ඒතකොට සමාන්තරාශ්‍ර දෙක කොටස ඉවර වෙනවා 17 වෙනි පාඩම. අපි මේ අර විශේෂ ලක්ෂණ සහිත මේ සමාන්තරාශ්‍ර කරාද? දැන් ටියුට් එකේ දැන් ප්‍රශ්නාංක 5 වෙනකන් හැදුවානේ. දැන් ඔකේ මාක් කරගන්න හෝම්වර්ක් වලට ප්‍රශ්නාංක 6 6යි 7යි 8යි නේ 6යි 5 නේද වෙන්නේ 6 7 8 නේ 6යි 7යි 8යි ඒත් සාධනය කරන ගණන් කිහිපයක් තියෙනවා. ඒකේ යට අර තියෙනවා විශේෂ ලක්ෂණ සහිත සමාන්තරාශ්‍ර අපි කරා නේද? ඍජු කෝණාශ්‍රය, සමචතුරාශ්‍රය, රොම්බසය. ඒකත් ආයි චුට්ටක් කරාද? කලින් කරාද? ගිය සතියේ හෝ කලින් සතියේ කරා හොඳයි. ඒකෙත් අර නිකන් ඒ ටියුට් එකේ දාලා තිනවා ඒවල හිස්තැන් පුරවන්න මේ බලන්න නැතුව ලියන්න. හරිද? හිස්තැන් පුරවද්දි. හරි. හොඳයි. ප්‍රශ්නාංක 6 7 8 ඒ ටික කරන්න මාක් කරගන්න. හරිද? හරිනේ. හරි. දැන් ළමයි අපි කුලක පාඩමට එමු. ඉක්මන් කරන්න. කුලක පාඩමට එමු. ප්‍රශ්න හරිනේ. ඒ ටික මාක් කරගත්තනේ. හෝම්වර්ක් වලට මාක් කරගන්න. කුලක පාඩමට එමු. ඉක්මන් කරන්න. හරි. දැන් මම පොඩ්ඩක් අද දැන් කුලක පාඩමේ 9 පන්තියේ ටික ටිකක් මතක් කරන්නම්. ඊට පස්සේ අපි ලබන සතියේ 10 ටික කරලා ඒ ටික ඉවර කරමු. හරි. කුලක හරි කුලක පාඩම ඔයගොල්ලෝ දන්නවා ගොඩක් ලේසි පාඩමක්. කුලක පාඩම රචනා ප්‍රශ්නයක් එනවා විභාගෙට මේකෙන්. 11ට ගියත් ওই ටිකම ආපහු කුලක වල තියෙන්නේ. කුලක 18 පාඩම කුලක 18 පාඩම කියලා දාන්න. හරි. හොඳයි. අපි චුට්ටක් දැන් අද ළමයි මම දැන් 10 පන්තියේ වට එන්න කලින් අපි ඉගෙන ගත්තා 8 දී නේ 9 දී කුලක පාඩම් ඔයගොල්ලෝ ඉගෙන ගත්ත කලින් ඒ කොටස් ටික චුට්ටක් මතක් කරගෙන ඉමු. මොකද ඒවත් අපිට මේකෙදි වැදගත් වෙන හින්දා. හරි. මම ඉස්සෙල්ලාම අහනවා ඔයගොල්ලන්ගෙන් කුලකයක් සමහරට මතක ඇති සමහරට අමතකත් ඇති නේද? 7 8 9 ඉගෙන ගත්ත ඒවා. උදාලා මොකද්ද කුලකයක් කියලා කියන්නේ මොකද්ද? කියන්නේ මම කුලකයක් කියන්නේ මොකද්ද කියලා අහුවොත් ඔයගොල්ලෝ උදාහරණ කියයි. අපි කොහොමද කුලකයක් කියන්නේ මොකද්ද කියලා හඳුන්වන්නේ නේ? දැන් ප්‍රශ්නයක් අහුවොත් එහෙම අහන්නේ නැහැ ගණන් පේපර් එකේ කුලකයක් කියන්නේ කොහොමද කියලා. දැන් හරි මම නිකන් අහනවා කුලකයක් කියන්නේ මොකද්ද කියලා අහුවොත් ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ පොඩක් කියන්න නේද? විස්තරයක් නිකන් කුලකයක් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. කුලකයක් කියන්නේ මේ වගේ දෙයක්. මේවා තමයි කුලක වලට උදාහරණ. එහෙම නිකන් කියා ගන්න පුළුවන්ද? මතක නැද්ද කාටවත්? නේ ඔයගොල්ලෝ ඉගෙන ගත්තා නේ 8 දී තිබ්බා, 7 දී තිබ්බා, 9 දී තිබ්බා නේ.
කුලකයක් කියන්නේ මොකද්ද? මොකද්ද ළමයි කුලකයක් කියලා කියන්නේ? දැන් ඔයගොල්ලෝ උදාහරණ හවුවොත් කියනවනේ නේද? උදාහරණ හවුවොත් කියයි නේ මොකක් හරි නේ. 1ත් 10ත් අතර පූර්ණ සංඛ්‍යා. හරි. 1ත් 10ත් අතර පූර්ණ සංඛ්‍යා. ඔය එක එක ඒවා උදාහරණ කිව්වේ හැකි. මොකද? පසිදු අවයව කිහිපයක් විශේෂ කර දැක්වීම. ජනිත් එකම වර්ගයෙන් යුතු දේවල් වෙන් කිරීම. ඔව්. තව මට කියන්න කුලකයක් කියලා කියන්නේ මොකක්ද? අනිත් කට්ටිය මොකද හිතෙන්නේ? අශිනී පුළුවන්ද කියන්න? කුලකයක් අපි සාමාන්‍යයෙන් කුලකයක් කියන්නේ මොකද්ද? අපිට ළමයි පැහැදිලිවම නිශ්චිතවම මොකක් හරි පොදු ලක්ෂණයක් පාවිච්චි කරලා මේ වෙන් කරලා දක්වන්න පුළුවන් නම් ද්‍රව්‍ය සමූහයක් කිසියම් ද්‍රව්‍ය සමූහයක් හරි මොන හරි ද්‍රව්‍ය කාණ්ඩයක් නේද අපිට වෙන් කරලා දක්වන්න පුළුවන් නම් අර නිශ්චිතවම කිසියම් ලක්ෂණයක් හරි මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරලා අපි ඒකට කියනවා කුලකයක් කියලා. කුලකයක් කියලා කියනවා. හොඳයි ලියන්න මෙහෙම. ඉස්සෙල්ලාම කුලකයක් කියන්නේ මොකක්ද කියලා ලියමු. ලියන්න මාතෘකාව දැම්මනේ. හරි. යන නිශ්චිතවම පැහැදිලිවම නිශ්චිතවම පොදු ලක්ෂණයක් භාවිතා කර වෙන්කර දැක්විය හැකි ද්‍රව්‍ය කාණ්ඩයක් කුලකයක් ලෙස හැඳින්වේ. හරි. කුලකයක් ලෙස හැඳින්වේ. හොඳයි අපි පොඩි උදාහරණයක් දෙකක් ලියාගමු. කුලක වලට උදාහරණ ඕන තරම් ගන්න පුළුවන්. උදාහරණයක් කියන්න බලන්න. උදාහරණ මොනවාද කුලක වල උදාහරණ? අපි ගත්තොත් ඕනනම් 1ත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා නේද? කුලකයක් නේ 1ත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා ඔය වගේ ඕනතරම් තියෙනවා. හරි පොඩ්ඩක් ලියා ගන්න මේක 1ත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා. හොඳයි. මේ ඔයගොල්ලෝ කලින් ඉගෙන ගත්තනේ මම පොඩ්ඩක් මතක් කරලා යන්නම්. ඔය 8 දී 9 දී තිබ්බේවා කුලක පාඩම වල. හරි. එහෙනම් මේ කුලකයක් අපිට මේ ලියන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ කිසියම් කුලකයක් මේ කුලකයක් නෙමේක. මේ කුලකයේ ලියා දැක්විය හැකි ආකාර කිහිපයක් තියෙනවා. මතකත් ඇතිනේ. කාටද මතක? කුලකයක් දැන් මේ මොකක් හරි කුලකයක් ගත්තාම ඒක අපිට ලියා දක්වන්න පුළුවන් ක්‍රම කිහිපයක් තිබ්බා. පසුදු හොඳයි වෙන් රූපයක දක්වන්න පුළුවන්. තව ක්‍රමයක්. එක ක්‍රමයක් හරි වෙන් රූපයක. තව කුලකයක් ලිවිය හැකි ක්‍රම. දැන් මේ කුලකය මම ලියලා පෙන්නන්නම් ඒ ක්‍රම කිහිපයකටම කුලකයක් ලිවිය හැකි ක්‍රම. වෙන් රූපයකින් හරි තව මොනවාද? හොඳයි අවයව ලැයිස්තුගත කරලා හරි දෙකයි තව ක්‍රමයක් තිබ්බා. අවයව ලැයිස්තුගත කරලා හරි හොඳයි වචනයෙන් විස්තර කරලා. වචනයෙන් විස්තර කිරීම. හොඳයි. ඔයගොල්ලෝ ඔය තුන ඉගෙන ගත්තනේ. තව ක්‍රමයක් ළමයි තියෙනවා. බීජීය ක්‍රමයකට ලියන්නත් පුළුවන් කුලක ජනන ස්වරූපය කියලාත් කියනවා. ඒ ක්‍රමයට අපි ඒ ක්‍රම 4 ලියාගමු ඉස්සෙල්ලාම. කලින් ක්‍රම තුන ඔයගොල්ලෝ දන්නවා. තිබ්බ කලින් පන්ති වලදී. හරි. ළමයි අපි මේ කුලකය නම් කරද්දී ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් ලකුණු පාවිච්චි කරනවා.
මට මේ කුලකයේ නම් කරද්දී කැමැති අකුරක් දැම්ම හැකි ඉංග්‍රීසි යෝඩියේ තියෙන අකුරු වලින් කැමැති අකුරක් අපි කැපිටල් A ගමුකුනේ. ඔව්. මේ කුලකයේ ළමයි අපිට ලියා දක්වන්න පුළුවන් පහත ක්‍රම වලින්. හරිද? හොඳයි. උදාහරණ ලියන්න 1 10ක් අතර ඉරට්ටේ සංඛ්‍යා හරිද කුලකය? ඔව්. 1 10ක් අතර ඉරට්ටේ සංඛ්‍යා කුලකය. ලියා ගන්න මේක. දැන් ඉහත කුලකය පහත ආකාරවලට ලිවිය හැක. ලියන්න. ඉහත කුලකය පහත ක්‍රම මගින් ලියා දැක්විය හැක. මේක ලියලා ඉන්න ඉස්සෙල්ලාම 1 10ක් අතර ඉරට්ටේ සංඛ්‍යා කුලකය කියලා ලියලා ලියන්න මෙහෙම යටින්. ඉහත කුලකය පහත ක්‍රම මගින් ලිවිය හැක. පහත ක්‍රම මගින් ලිවිය හැක. හරිද? පළවෙනි ක්‍රමය තමයි ළමයි මේ අවයව ලැයිස්තුගත කිරීමේ ක්‍රමය. අවයව ලැයිස්තු ගත කිරීමේ ක්‍රමය. එතකොට ළමයි අපි කරන්න ඕනේ සඟල වරහන් දෙකක් ඇතුලේ මේ කුලකයට අයත් වන අවයව. මේ අවයව කියන්නේ කුලකයට අයත් වන ඒවානේ. අපි මේ කුලකයට ඉස්සෙල්ලා නමක් දාගමු. කැපිටල් A කියලා දාගන්නකො කැමති එකක්. සඟල වරහන් දෙකක් ඇතුලේ එක එක අවයවය 1 10ක් අතර ඉරට්ටේ සංඛ්‍යා. එතකොට ඔයගොල්ලෝ දන්නවා 2 4 6 8 10 ඉරට්ටේ වුණාට ගන්න බෑ. 1 10ක් අතර කිව්වහම එකට වැඩි 10ට අඩු ඉරට්ටේ සංඛ්‍යා තමයි අයත් වන්නේ මේ කුලකයට. මම කැපිටල් A කියලා නමක් දාගත්තා. සමාන ලකුණු දාලා සඟල වරහන් දෙකක් ඇතුලේ අවයව ලියද්දි ක්‍රමාදදා වෙන් කරන්න ඕනේ. එකම අවයවයේ නැවත නැවත ලියන්න බෑ. නේද? කුලක ලියද්දි මතකයිනේ. හරි. ඊට පස්සේ මේක ළමයි ලියුව හැකි. හරිද? වචනයෙන් විස්තර කිරීමේ ක්‍රමය. වචනයෙන් ලියාගන්න. විස්තර කිරීමේ ක්‍රමයට ලියුව හැකි. වචනයෙන් විස්තර කිරීමේ ක්‍රමය යටතේදී අපි අර වගේම තමයි කුලකේ නම කැපිටල් A සඟල වරහන් දෙක දාලා මේ කුලකයේ අපිට වචනයෙන් මොකද්ද 1 10ක් අතර ඉරට්ට සංඛ්‍යා මොලිවණන් ඇතිනේ. ඔන්න වචනයෙන් විස්තර කරා. 1 10ක් අතර ඉරට්ට සංඛ්‍යා. තව ක්‍රමයක් ඕගොල්ලන්ට මතකයි වෙන් රූප සටහනකින් ඕනම කුලකයක් වෙන් රූප සටහනකින් නේද? වෙන් රූප සටහනකින් දක්වන්නත් පුළුවන්. එතකොට අපි කරන්නේ මොකක් හරි සංමුත රූපයක් ඇඳලා සංමුත තල රූපයක් රවුමක් කොටුවක් මොකක් හරි හරිද? කොටුවක් හරි රවුමක් හරි ත්‍රිකෝණයක් හරි ඕනම තල රූපයක් ඇඳලා සංමුත අපි අඳින්නේ කොටුවක් නේ. මොකක් හරි මේ වගේ තල රූපයක් ඇඳලා ඒ කුලකයට අයත් වන අවයව ටික ඒ ඇතුලේ ඒ ඇඳ රූපයේ ඇතුලේ තනින් තන ලියන්න කමා දාන්නේ නැහැ. එතකොට දෙක කොහොම මෙහෙම ලියයි යන්නෙත් නැහැ. 2 6 8 කොහොම ලියන්නේ නැහැ. ටෙලිෆෝන් නම්බරයක් වගේ එහෙම ලියන්නෙත් නැහැ. එක කොටේ ලියන්නේ නැතුව තනින් තන පිළිවෙලක් නැහැ. ඒ කුලකයක අවයව ලියද්දී මේ ආරෝහණ අවරෝහණ එහෙම පටිපාටියෙන් ලියන්න ඕනෙත් නැහැ. මම එහෙම ලිව්වට එහෙම අවශ්‍ය නැහැ. පිළිවෙලක් නැහැ. හැබැයි එකම අවයවයේ එකපාරයි ලියන්නේ. 2 4 6 8 හරි. කිසියම් මේ වගේ රූපයක් ඇඳලා ඒ කුලකේ අවයව ටික ඇතුලේ ලියන්න ක්‍රමා දාන්නේ නැහැ. එතකොට වෙන් රූපයකින් දක්වද්දී මේකට අපි ඊතලයක් දාන්නේ. ඊතලයක් දාලා ඒ කුලකේ නම ලියන්න ඕනේ A නේ කැපිටල් A. රවුමක් හරි කොටුවක් හරි මොකක් හරි ඇඳලා ඔන්න වෙන් රූප සටහනකින් නිරූපණය කරන විදිය මේක ළමයි දැන් මේකට මේ නම දාන්න හේතුව මොකද්ද? මේකටයි වෙන් රූපයක් කියලා කියන්නේ ඇයි? කාටද මතක? ඇයි මේකට මේ වෙන් රූපය කියලා කියන්නේ ඇයි මේකට? මේකට වෙන් රූපය කියන්නේ ඇයි? වෙන් කියන්නේ ඇයි? මතක නැහැ. හරි මේ කුලකයක් ලිවිය හැකි ආකාර ඔයගොල්ලෝ ඉගෙන ගත්තා 9 දී මෙන්න මේ ආකාර තුන. මතක නැද්ද කාටවත්? හරි මේ කුලක වල ළමයි මේකට වෙන් කියලා දාලා තියෙන්නේ මේ හේතුව මෙන්න මේ ගණිතඥය. ජෝන් වෙන් කියන ගණිතඥය තමයි මේ කුලක ගැන මුලින්ම හොයාගත්තේ. ඉතින් එයාට අර නම මතක් වෙන විදිහට තමයි මේකට වෙන් රූපයක් කියලා දාලා තියෙන්නේ. හරිද? ඔව් සාමාන්‍යයෙන් එහෙම විද්‍යාඥයෙක් මොනවා හරි දෙයක් හොයාගත්තාම එයාට කරන ගෞරවයක් පිණිස එයාගේ නම දාලා තමයි ඒව නම් කරන්නේ. හරි?
හොඳයි. ජෝන් වෙන් කියන ගණිතඥයා හොයාගත්ත කුලක. හරි. එතකොට මේකට අපි මේ නම දාලා තමයි තියෙන්නේ වෙන් රූප සටහන. හරි නේද? හරි. දැන් ළමයි මෙන්න මේ තුන ඔයගොල්ලෝ ඉගෙන ගත්ත නමේදී කුලකයක් ලිවිය හැකි ආකාර තුනක් තියෙනවා. ඊට අමතරව තව ක්‍රමයක් තියෙනවා. ඒකට අපි කියන්නේ අංක 1 2 3 හරි තරු දැම්මනේ. දාන්න බීජීය ක්‍රමය මගින්. බීජීය ක්‍රමය මම කියලා දෙන්නම්. බීජීය ක්‍රමය නැත්නම් අපි මේකට කියනවා කුලක ජනන ස්වරූපය. බීජීය ක්‍රමය හේවත් කුලක ජනන ස්වරූපය කියලා කියනවා. කුලකයක ජනන ස්වරූපය. හරි කුලකයක ජනන නැත්නම් කුලක ජනන ස්වරූපය දාගන්න අංක 4 වෙනි ක්‍රමය කුලකයක ජනන ස්වරූපය. බීජීය ක්‍රමයේ හේවත් කුලකයක ජනන ස්වරූපය. හොඳයි. මේක නම් ඕගොල්ලෝ කලින් ඉගෙන ගත්තේ නෑනේ. නේද? මේක නම් කලින් ඉගෙන ගත්තේ නෑ. මේ ක්‍රම තුන කලින් තිබ්බා. මෙතන කොටුවක්ම අඳින්න ඕනේ නෑ ළමයි වෙන් රූපේ අඳිද්දි රවුමක් කොටුවක් ත්‍රිකෝණයක් ඕනම එකක් ඇඳෑගේ හැබැයි සංයුත වෙන්න ඕනේ. ඇතුලේ දැනින් දැන අවයව ටික ලියන්න ඊතලයක් දාන්න ඕනේ. මෙතන සමාන ලකුණු දාන්න නෑ. එතන ඊතලයේ දාලා කුලකේ නම ඒ හරි මොකක් හරි ඒ අකුර දාන්න. හොඳයි. එතන මේ කුලකයක් ලියන්න පුළුවන් ක්‍රම 4යි තියෙන්නේ. ඔයගොල්ලෝ 9ේදී මේ ක්‍රම තුනම ඉගෙන ගත්තානේ. තිබ්බනේ. හරි අවයව ලැයිස්තුගත කිරීමේ ක්‍රමය, වචනෙන් විස්තර කිරීමේ ක්‍රමය, වෙන් රූප සටහනකින් දැක්වීම. අනිත් ක්‍රමය තමයි බීජීය ක්‍රමය. ඒකෙදි මෙන්න මෙහෙමයි ලියන්නේ. බීජීය සංකේතයක් පාවිච්චි කරලා ලිව්වේ හැකි මෙහෙම. දැන් අපි ලියන්නේ ඒ කුලකයෙන් ඉවලා ගන්න. ඒ කුලකය මේ වගේම සමානයි සරල වරහන් දෙක දාලා හරිද? මෙහෙමයි ලියන්නේ. හොඳට බලා ගන්න. හරි. දැන් මේ කුලකයකට මේ කුලකයට අයත් වන අවයව ටික තුනක් 2 4 6 8නේ. හරි අපි ඕකට දා ගන්නවා ළමයි බීජීය අකුරක්. සිම්පල්. හරිද? ඒ කියන්නේ මේ කුලකයට අයත් වන අවයව ටික වෙනුවට දා ගන්නවා පොදු අකුරක්. මොකක් හරි සිම්පල් x කියලා හිතන්නකෝ. සිම්පල් x කියලා දා ගන්නවා. හරිද? x කියලා දාලා අපිට ලියන්න වෙනවා x යනු මෙන්න මෙහෙම. x කියන්නේ මෙන්න මෙහෙම ලියුණා හරි. x යනු හරිද? අපිට ලියුව හැකි මොකක් කියලාද? x යනු ඕනනම් ඉරට්ටේ සංඛ්‍යාවක් කියලා ලියුව හැකි. x යනු ඉරට්ටේ සංඛ්‍යාවක්. x යනු ඉරට්ටේ සංඛ්‍යාවක්. චුට්ටක් බලන්න දැන්. මොන බලන්න මම මේ කියන විදිය දැන් a කියන කුලකේ අවයව ටික 2 4 6 8 නෙන්න ඕනේ. නේ? හරිද? 2 4 6 8 නෙන්න ඕනේ. එතකොට අපි ඒ අවයව ටික වෙනුවට දා ගන්නවා x කියලා බීජීය අඥාතයක්. මෙතන 32 තියලා x යනු ඉරට්ටේ සංඛ්‍යාවක කියලා ලිව්වනම් මෙතනට ගැලපෙනවා. හැබැයි ළමයි දැන් ඉරට්ටේ සංඛ්‍යාවක් කියලා කිව්වොත් මොනවද එන්නේ? 2 එනවා 4 එනවා 6 එනවා 8 එනවා 10 එනවා 12 එනවා 14 එනවා ඉවරයක් නැහැනේ. හැබැයි මේකට අහු වෙන්න ඕනේ 2 4 6 8 විතරනේ. නේ එහෙනම් මෙහෙම ලියන්න ඕනේ. x යනු 1ට වැඩි 10ට අඩු ඉරට්ටේ සංඛ්‍යාවකි. එහෙම ලිව්වනම් හරිනේ. x යනු 1ට වැඩි 10ට අඩු ඉරට්ටේ සංඛ්‍යාවකි. එහෙම ලිව්වනම් ඒත් හරි. නැත්නම් x යනු ඉරට්ටේ සංඛ්‍යාවකි කියලා ලියලා අර 1ට වැඩි 10ට අඩු කියන එක මම මෙහෙම ලියනවා. මොන බලන්න ලියන විදිය 1ට වැඩි 1ට වඩා විශාල හැබැයි 10ට වඩා අඩු. දැන් හරිද බලන්න? A කියන කුලකේ අවයව සකල වරහන් ඇතුලේ ඉන්න ඕනේ. අවයව තමයි x වලින් අපි නිරූපණය කරන්නේ. මේ කුලකේ ඇතුලේ ඉන්න ඕන අවයව x වලින් නිරූපණය කරනවා. x යනු ඉරට්ටේ සංඛ්‍යාවකි. x වලට එන්නේ ඉරට්ටේ සංඛ්‍යාව. ඊට පස්සේ අපි එතන ලියලා තිනවා x වල අගයන් 1ට වඩා වැඩි 10ට වඩා අඩු. දැන් මට කියන්න මේකේ x වලට ගැලපෙන අගයන් මොනවද එහෙනම්? x යනු ඉරට්ටේ සංඛ්‍යාවකි 1ට වඩා වැඩි 10ට වඩා අඩු මොනවද? 2 4 6 8. හරිනේ එතකොට? මට කියන්නේ මේ අවයව ටික මෙනවා නේද? දැන් මේ මොන ආකාරයෙන් ලිව්වත් ළමයි මේ කුලකේ මේ ක්‍රම හතරෙන් මොකෙන් ලිව්වත් බලන්න එකම අවයව ටික තමයි කියවෙන්නේ 2 4 6 8. 1ත් 10ත් අතර ඉරට්ටේ සංඛ්‍යාව. ඒත් 2 4 6 8. 2 4 6 8. මෙතනත් ළමයි මේ x යන ඉරට්ටේ සංඛ්‍යාවක 1ට වඩා වැඩි 10ට වඩා අඩු විදිහ x වල කියන්නේ. එහෙනම් ඒත් 2 4 6 8. තේරෙනවද?
මේකට අර VG අකුරු දාලා ලියන හින්දා ඇතුලේ VG අකුරක් දාලා ලියන හින්දා VG ක්‍රමයේවත් කුලකයක ජනන ස්වරූපය කියලා කියනවා මේකට. හොඳයි ලියා ගන්න. ක්‍රම හතරම ලියා ගන්න. කුලකයක් ලිවිය හැකි ආකාරය. හරි. පැහැදිලිද කුලක ජනන ස්වරූපය? මේ පොඩ්ඩක් අර නිකන් ඔයගොල්ලන්ට කියලා දෙන්න විතරයි තියෙන්නේ. ඒක එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ අපිට 10 දී. හරිද? කොහොමද ලියන්නත් ක්‍රමයක් පුළුවන් තියෙනවා. මේ ක්‍රම තුන කොහොමද මතක තියෙන්න ඕනේ. මෙහෙමත් ක්‍රමයක් පාවිච්චි කරලා කුලකයක් ලියන්න පුළුවන්. මේක තව මෙහෙමත් කාටද ලියුවේ. ඒක පොඩ්ඩක් බලන්න මම ලියන විදිය තව ක්‍රමයකට. මේක මෙහෙම ලිව්වත් ඒත් වැරද්දක් නැහැ. A කියන කුලකය ඒකේ අවයව x නම් හරිද? x කියන එක මෙන්න මෙහෙම ලියන්න. x කියන එක අවයවයක්. මෙන්න මේ සංකේතය මතකද? අවයවයක් නේද? x කියන එක අවයවයක්. z z අකුරෙන් මොකද්ද අපි මේ නිරූපණය කරන්නේ? z අකුර දාන්නේ මොන සංඛ්‍යාවලටද? z මතක නැද්ද? මේ z අකුර දාලා මෙහෙම පොඩි ඉරි කැලලකුත් ගහනවා ඔබට. ඔයගලන්ට මතකද නිකිල සංඛ්‍යා? නිකිල සංඛ්‍යා කියන්නේ මොනවද? ධන හෝ ඍණ හෝ පූර්ණ සංඛ්‍යා. නිකිල සංඛ්‍යා. ඔන්න මේ නිකිල සංඛ්‍යා වල අපි ලකුණ ළමයි පාවිච්චි කරන්නේ නැහැ. කොහෙද තියෙනවා පාවෙන්න එපා. අර මේ නිකිල සංඛ්‍යා කියන එක අපි හඳුන්වන්න දානවා මේ z අකුර. z කියන්නේ නිකිල සංඛ්‍යා කියන එක. හරි ඒක නෙමෙයි. දැන් ඒ කුලකේ අවයව වලට එන අගයන් තමයි x වලින් අපි නිරූපණය කරන්නේ. ඒ x කියන එක අවයව වෙනවලු නිකිල සංඛ්‍යාවල. මේක අපිට ඕන නම් z ධන කියලා දැම්මොත් තේරුම ධන නිකිල සංඛ්‍යා කියන එක. ධන නිකිල සංඛ්‍යා මොනවද ළමයි? බිංදුවර ධන දෙකක් නෑ. ධන 2, ධන 4, ධන 6. දැන් මෙහෙම ලිව්වහම තේරුම මොකද්ද? මේ අර x යනු ඉරට්ටේ සංඛ්‍යාවක කියන එක අපිට මෙහෙම ලිව්වේ හැකියි. x යනු ඉරට්ටේ සංඛ්‍යාවක් කියන එක මේකෙන් ලියවෙන්නේ ඒකම තමයි. මේකෙන් ලියවෙන්නේ ඉරට්ටේම සංඛ්‍යාවක් කියන එක නෙමෙයි. මේකෙන් කියවෙන්නේ මේ පූර්ණ සංඛ්‍යාවක්. ධන. මේ ධන 1, ධන 2, ධන 3, ධන 4, ධන 5 නේ. දැන් මෙතන මෙහෙම කිව්වහම ළමයි x යනු අවයවයක් ඉරට්ටේ නෙමෙයි මෙතන තියෙන්නේ ළමයි මේ නිකිල සංඛ්‍යා. ඒ කියන්නේ ධන 1, ධන 2, ධන 3, ධන 4 නේ. කොහොම දිගටම ගන්න පුළුවන්. හරිද? තේරෙනවද? දැන් ඔහොම ලියන්නත් අපිට පුළුවන් ක්‍රම තියෙනවා එක එක ක්‍රම වලට. දැන් මෙතන ළමයි හැබැයි අපි ඉරට්ටේ සංඛ්‍යාවක් කියලා ලියන්න බෑ. නැත්නම් හරියන්නේ නැහැ නේ. ඉරට්ටේ සංඛ්‍යාවක් කියලා ලියන්නත් වෙනවා. ඒ වගේම 1.14 කියලා ලියන්නත් වෙනවා. කියන්නේ x කියන එක 1ට වඩා විශාල 10ට වඩා අඩු. 1ට වඩා විශාලයි 10ට වඩා අඩුයි නේ. හරි ඊට පස්සේ ළමයි අපිට ලියන්න වෙනවා මෙතන x මොකක් වෙනවද? x දෙකෙන් බෙදෙනවනේ. හරිද? x දෙකෙන් බෙදෙනවා කියලා ලියන්නත් වෙනවා. මොකද නැත්නම් අපිට මේ ටික ගන්න බෑ. හරි එහෙම එක එක විදිහට ලිව්වේ හැකි අපි එක ක්‍රමයක් විතරක් ලියමු. අර විතර ලියා ගන්න. හරි මේ කියන්නේ කුලක ජනන ස්වරූපෙන් ලියද්දී මේ BG අඥාතයක් මෙහෙම දාලා එක එක විදිහට ලිව්වේ හැකි. ඒක එච්චර අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට අර පොඩ්ඩක් නිකන් මෙහෙම ක්‍රමයක් තියෙනවා කියලා දෙන්න විතරයි තියෙන්නේ. හරි ඒක ඔයගොල්ලන්ගේ අච්චු පොතේ ඔබ විස්තර කරලා තිනවා. මෙහෙම එකක් පොඩ්ඩක් දැනගත්තාම ඇති ලියා ගන්න විදිය. මෙහෙම ලිව්වත් හරි. හරි ඒ කුලකයේ අවයව අපි x කියලා ගත්තොත් x යනු ඉරට්ටේ සංඛ්‍යාවකි. ඒක 1ට වඩා වැඩි 10ට වඩා අඩුයි. එතකොට මෙතන x වලට එන අගයන් මොනවද? 1ට වඩා වැඩි 10ට වඩා අඩු ඉරට්ටේ සංඛ්‍යා. තමයි මේ සකල වරහන් දෙක ඇතුළට එන්නේ. 2 4 6 8. හරි මේ ටිකම තමයි ඒත් අතනක් එන්නේ. හරි ඔහොම ලිව්වා නම් ප්‍රමාණවත්. පැහැදිලිද? හොඳයි. ඒක චුට්ටක් නිකන් සාමාන්‍ය දැනීමට දාගන්න. මේ ටික අපිට වැදගත් වෙනවා 10 පන්තියේදීත් ওই ටික තියෙනවා. හරි. දැන් ඊට පස්සේ ළමයි අපි එන්න හදන්නේ. හරි. ওই ටික හරියට ඉක්මන් කරන්න. ටක් ගාලා. හරි. ඒ ටික හරි නේද? හොඳයි.
ඊළඟට පොඩ්ඩක් අපිට මේ සංකේත දෙකක් ඕගොල්ලන්ට මතකයි තිබ්බ 9 දී ඒ වගේම 8 දී තිබ්බ මෙන්න මේ සංකේත දෙක. මේ අවයවයක් සහ උපකුලකයක් කියන සංකේතය. හරි දැන් පොඩ්ඩක් අපිට මම මෙතන මේක නගන්නම්කෝ. මෙතන පොඩ්ඩක් අපි ළමයි ලියාගමු දැන් මේ ඒ කුලකේ අවයව මොනවද? ඒ කුලකේ අවයව කුලකයකට අයිති වන දේවල් වලට අපි අවයව කියලා කියනවා. හරි කුලකයකට අයිති වන දේවල් වලට අවයව කියලා කියනවා. දැන් මේ ඒ කුලකේ අවයව ගත්තොත් 2 4 6 8. දැන් අපිට ලිව්ව හැටි තමයි 2 අවයවයක් ඒ කුලකයේ. මේක හරි නේද ළමයි? ඔව්. දැන් මෙන්න මේක තමයි අපිට මෙන්න මෙහෙම සංකේත වලින් ලියන්න පුළුවන්. මේ සංකේත පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ ඈ. 2 කියන එක්කෙනා අවයවයක් කියද්දි මෙන්න මෙහෙම සංකේතයක් අපි දානවා. මතකද මේ සංකේතය? අර C අකුර කොහොම දාලා වැඩි විලක් ගන්න මේ පැත්තට. 2 අවයවයක් ඒ කුලකයේ මෙන්න මෙහෙමයි ලියන්නේ. ඊට පස්සේ තව ඕනනම් දැන් අපි ගත්තොත් 2 4 අවයවයක් මෙහෙම ලිව්වේ 4 අවයවයක් ඒ කුලකයේ. 6 අවයවයක් ඒ කුලකයේ. 8 අවයවයක් ඒ කුලකයේ. මම අහනවා 3 අවයවයක් නොවේ ඒ කුලකයේ නේ. 3 අවයවයක් නෙමෙයි නේගේ. මොන බලන්න 3 අවයවයක් නොවේද? අවයවයක් නොවේ. කැපිටල් A කුලකයේ. මට කියන්නේ එතකොට මේක අපි කොහොමද මෙන්න මෙහෙම සංකේත වලින් ලියන්නේ? 3 පුතේ අවයවයක් දැම්මොත් මෙහෙමනේ. අවයවයක් කියන එකේ සංකේතය මෙහෙමනේ. මට කියන්නේ අවයවයක් නොවේ කියන එක අපි කොහොමද ලියන්නේ? අවයවයක් නොවේ කියන එක අපි කොහොමද ලියන්නේ? ඈ? කපනවා හොඳයි මතකයි. ඔව් දැන් මේ සංකේතයෙන් කියන්නේ අවයවයක්. අවයවයක් නොවේ කියද්දී ඔයගොල්ලන්ට මේ මතකයි කලින් තිබ්බා හරහාට එලකින් කපන්න ඕනේ. 3 ඉලක්කම අවයවයක් නොවේ කාගේද? ඒ කුලකේ. හරි මේකත් චුට්ටක් ලියා ගන්න ප්‍රථමයේනේ. පොඩ්ඩක් මතක් වෙන්න මේවා පිළි ප්‍රශ්න වලට එහෙම අරගෙනවා නේද? හිස්තැන් වලට සංකේත දාන්න ඉක්මනට ඔකත් ලියා ගන්න. 3 අවයවයක් නොවේ ඒ කුලකේ. හරි. ඔන්න අවයවයක් කියන එකේ සංකේතය සහ අවයවයක් නොවේ කියන එකේ සංකේතය. ඊට පස්සේ ළමයි තිබ්බ උපකුලක. උපකුලක බලමු මේකත් අහගන්න. මේකෙම ඉක්මන් කරන්න. හරිද? ඉක්මන් ලියන්න. හරි ටක් ගාලා පුතේ මේ ටික ලියා ගන්න. 2 අවයවයක් ඒ කුලකයේ. ඒක අපි ලියන්නේ මෙහෙම 2 අවයවයක් ඒ. සංකේත වලින් ලියන විදිය පුළුවන් වෙන්න ඕනේ. 3 අවයවයක් නොවේ ඒ කුලකයේ. 3 අවයවයක් නොවේ නම් හරහාට ඉරකින් කපන්න ඕනේ. හරිනේ. ඔව්. ඊට පස්සේ ළමයි දැන් ඕගොල්ලන්ට මතකද උපකුලක කියලා දෙයක් ඉගෙන ගත්තා. මොනවද උපකුලක කියන්නේ? උපකුලක කියලා කියන්නේ මේ කිසියම් කුලකයක තියෙන අවයව අරගෙන ලියන්න පුළුවන් වෙනත් කුලක. දැන් අපිට ඕන ළමයි මෙයාගේ මේ තනි අවයවයේ ගානේ අරගෙන ලියන්න පුළුවන් මේ. දැන් මම නිකන් ඕගොල්ලන්ට ලියන්න කිව්වොත් ඒ කුලකේ උපකුලක ලියන්න කිව්වොත් මොනවද ලියන්න පුළුවන්? කීයක් ලියා ගන්න පුළුවන් වෙයිද? එක අවයවයේ ගානේ අරන් මොන්න මම ලියනවා මේ. හරි එක ඒ සංගල වරහන් ඇතුළේ ලියන්න ඕනේ ඈ. කුලක ලියද්දි සංගල වරහන් ඇතුළේ ලියන්න ඕනේ. තනි අවයවයේ ගානේ අරගෙන ඔන්න මම ලියාගෙන යනවා උපකුලක 1යි ඊට පස්සේ 2යි සංගල වරහන් ඇතුළේ 3යි ඔන්න උපකුලක 4ක් ලිව්වා. නේද? උපකුලක 4ක් ලිව්වා. ඒ කුලකේ තියෙන තව එක එක අවයව අරගෙන ලියන්න පුළුවන් කුලක. දැන් අවයව දෙක ගානේ අරන් මම ලියනවා. අවයව දෙක ගානේ අරන් ලියුවොත් 2,4 ඊට පස්සේ 2,6 ඊට පස්සේ 2,8 4,6 4,8 නේ
ඊට පස්සේ 6,8 හරි කීයක් ලිව්වද දැන් මම ඈ දෙක ගානේ අරන් ඔන්න ලිව්වා දැක්කද ඔය A කුලකයේ තියෙන උපකුලක මම දැන් 1 2 3 4යි කුලක ලියද්දී අනිවාර්යෙන් සකල වරහන් දෙකක් ඇතුළේනේ නේ ලියන්න ඕනේ ඒවා මතක තියෙන්න ඕනේ 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10ක් ලියලා ඉවරයි හරි දැන් අවයව තුන ගානේ අරන් ලියන්නත් පුළුවන් නෙමෙයි 2 4 6 කොහොමද දාන්න ඕනේ අවයව වලට ඊට පස්සේ 2 6 8 ඊට පස්සේ 4 6 8 දැක්කද අවයව තුන ගානේ අරන් ඔන්න ලිව්වා හරි නේද පැහැදිලිද හොඳයි දැන් මම උපකොලක කීයක් ලිව්වද 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි උපකොලක 13ක් ලියලා තියෙන්නේ නේ ඔව් ඊට පස්සේ තමයි අවයව තුන ගානේ අරන් ලිව්වා හරිද ඔව් දැන් අවයව තව එකක් අපිට පුළුවන් පොඩක් බලන්න මේ ඔක්කොම අපිට අහු වුණාද 2 4 2 6 2 8 හරි 4 6 4 8 හරිනේ 4 6 4 8 6 8 හරි 2 4 6 2 6 8 4 6 8 හරි ඊට අවයව හතරම අරන් ලියන්නත් පුළුවන් එකක් මේකේ අවයව ඔක්කොම ටික අරන් අවයව ඔක්කොම ටික අරන් ලියන්නත් පුළුවන් 2 4 6 8 ඊට පස්සේ ඕගොල්ලන්ට තව මතකද තව එකක් ලිව්ව හැකි අවයව එකක්වත් ගන්න නැතුවත් ලිව්ව හැකි. කියන්නේ මේකේ අවයව එකක්වත් ගන්න නැතුව ලිව්වොත් අභිශුන්‍ය කුලකය කියලා කියනවා. මතකද මේ ටික? ඔන්න ළමයි ඒ කුලකයේ තියෙන උපකුලක ටික මම ලිව්වා. හරි? පැහැදිලිද? අවයව එක ගානේ අරන් ලියන්න පුළුවන් උපකුලක. අවයව දෙක ගානේ අරන් ලියන්න පුළුවන්. මේකේ අවයව තුන ගානේ අරන් ලිව්ව හැකි. අවයව හතරම අරන් එකක් ලිව්ව හැකි. අවයව එකක්වත් ගන්න නැතුවත් ලිව්ව හැකි. එකක්. ඔය වගේ වෙනත් කුලක වලට අපි කියනවා ඒ කුලකයේ තියෙන උපකුලක කියලා. ඒ කුලකයේ තියෙන උපකුලක. පැහැදිලිද? හොඳයි. එතකොට මෙතන ළමයි අපි උපකුලක ටික ලිව්වනේ. හරි. ටිකක් බලන්න මේකේ උපකුලක ටික හරිද? ඔව්. එකක් හරි මග හැරුණාද? ටිකක් බලන්න. කිසියම් කුලකයක තියෙන අවයව පාවිච්චි කරලා ලියන්න පුළුවන් උපකුලක ගණන මෙන්න මෙහෙම අපිට හොයාගන්න ක්‍රමයකුත් තියෙනවා. දැන් මේකේ ළමයි අවයව කීයක් තියෙනවද මේ A කුලකේ? A කුලකයේ තියෙන අවයව ගණන. A කුලකයේ ඇති අවයව ගණන කීයද? A කුලකයේ 1 2 3 4ක් තියෙනවා. අවයව කීයද? 4ක් තියෙනවා. ඔව්. මේකට ළමයි අපි කියනවා අනේකත්වය කියලා. ඒ කුලකේ අනේකත්වය කියලා කියනවා. මතකද? කිසියම් කුලකයක ඇති අවයව ගණනට අනේකත්වය කියනවා. ඒ කුලකේ අනේකත්වය. කීයද? අවයව ගණන 4යි. මේක ළමයි අපි පාවිච්චි කරනවා සිම්පල් n අකුර දාලා ලියන්නේ අනේකත්වය කියන එක. n දාලා කුලකේ නම ඒ නම් ඒ කුලකේ අනේකත්වය කියන්නේ ඒ කුලකේ තියෙන අවයව ගණන ඒක ලියා ගන්න. වැදගත්. අනේකත්වයේ හේවත් සිම්පල් n වලින් අපි හඳුන්වන්නේ කුලකයක තියෙන අවයව ගණන. මතකද ඔය තිබ්බනම් මේදී සිම්පල් n අකුරෙන් කියන්නේ මේ කුලකයේ තියෙන අවයව ගණන. n a කියන්නේ ඒ කුලකයේ තියෙන අවයව ගණන නැත්නම් අනේකත්වය 1 2 3 4යි අවයව. එතකොට ඒ කුලකයේට තියෙන මුළු උපකුලක ගණන ඒ කුලකයේ ඇති ඒ කුලකයේ ඇති මුළු උපකුලක මම මෙතන ලිව්ව බලන්න තව එකක් මම හිතන්නේ මගේ අරලක් ගන්න. ඒ කුලකයේ ඇති මුළු උපකුලක ගණන. උපකුලක ගණන අපි ගන්න මෙන්න මෙහෙම සම්බන්ධයක් පාවිච්චි කරනවා. මෙතන අනිවාර්යයෙන්ම දෙකේ දර්ශකයට අපි දාන්නේ අවයව ගණන. දෙකේ දර්ශක බලයට දානවා අවයව ගණන. මේක නම් ළමයි කී දෙන්නේ 2 4යි. 2 4නේ අවයව ගාන නේ. ඒ කුලකයේ ඇති මුළු උපකුලක ගාන ඇහුවොත් 2 4ක් වෙනවා. 2 වැඩි කිරීම විහිදුවා ලියන්න. කීයක් එනවද? 16ක්. පුතේ මෙතන 16ක් එන්න ඕනේ බලන්න එකක් හරි මග ඇරලාද. ඒ කුලකේ උපකුලක 16ක් අපිට ලිව්වෙ හැකි. අවයව 4ක් තියෙන කුලකයක උපකුලක 16ක් ලියන්න පුළුවන්.
අවයව 3ක් තියෙන කුලකයකට උපකුලක කීයක් ලිව්ව හැකිද? අවයව 3ක් තිබ්බනම් එතකොට 2 3 2 3යි කියන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 8යි. උපකුලක 8යි. අනේකත්වය කියන්නේ අවයව ගණන කියන එක. අනේකත්වය කියන්නේ අවයව ගණන. අවයව 3ක් තියෙන කුලකයක උපකුලක 8ක් ලියන්න පුළුවන්. 2 3නේ. අවයව 2ක් තිබ්බොත් කුලකයක උපකුලක 2 2 4යි ලියන්න පුළුවන්. ඉක්මන් කරන්න. හතර 8 2 ලිව්වද අපි? 4 8 2 ලිව්වේ නෑ නේද? ඒක තමයි තව එකක් මගහැරලා තින්නේ මෙන්න මෙතන. එන්න ඕනේ 4 8 2. 4 8යි 2යි නෑ ලියලා. 4 ඔන්න 8 2. මේ හරියට බලන්න. මෙතන ගොඩක් ගණන් කරලත් බලන්න මම ඔක්කොම ටික ලිව්වා. දැන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 16යි. අභිශුන්‍ය කුලකයක් මතක තියාගන්න. උපකුලකයකට අනිවාර්යයෙන්ම අහු වෙනවා. අභිශුන්‍ය කුලකය. අපි අවයව එකක්වත් නැතුව ගන්නොත් ඒකට කියන්නේ අභිශුන්‍ය කුලකය කියලා. ඒකත් ඕනම කුලකයක උපකුලකයක් ලෙස ගන්නවා. අභිශුන්‍ය කුලකේ ළමයි මෙන්න මෙහෙම සංකේතයකින් අපි දානවා සාමාන්‍යයෙන් අර බිඳුවක් ඇඳලා හරහට කපලා දානවා සංකේතයක්. මතකනේ ඔය තිබ්බ නම ඉතින් මම පොඩ්ඩක් මේ මතක් කරලා යනවා කලින් තිබ්බේ අභිශුන්‍ය කුලකය. යම්කිසි කුලකයක තියෙන මුළු උපකුලක ගාන හොයාගන්න කරන්න තියෙන්නේ දෙකේ දර්ශක බලයට දාන්න ඒ කුලකයේ තියෙන අවයව ගාන. දැන් මේකේ අවයව 4ක් තිබ්බනම් 2 4යි. ඒ කියන්නේ විහිදුවා ලිව්වහම 16යි උපකුලක හරිය 16ක් වෙනවා. අවයව 3ක් තිබ්බනම් 2 3 විහිදුවා ලිව්වහම 8යි. උපකුලක එතකොට 8යි ලියන්න පුළුවන්. ඉක්මන් කරන්න. කිසියම් කුලකයක තියෙන උපකුලක ගාන හොයන ක්‍රමය. දෙකේ දර්ශකයට දාන්න අවයව ගාන. එතකොට ඒක සුළු කරලා විහිදුවා ලියලා අපිට ගන්න පුළුවන් මුළු උපකුලක ගාන. හරිද? හරි. දැන් ඊට පස්සේ ළමයි දැන් අපිට මෙන්න මේ සංකේතෙත් වැදගත්. උපකුලකයක් කියන එකේ සංකේතය මොකක්ද මතකද? C අකුර. බලාගන්න මේ ටික දැන් ඔයගොල්ලෝ මේ කලින් තිබ්බේවනේ නේ. හරි. දැන් මම මෙහෙම අහනවා. හරිද? 2,4 කියන මෙන්න මේ උපකුලකය ඒගේ උපකුලකයක් වෙනව නේද? මෙන්න මෙයා ඔව් ඒගේ උපකුලකයක් නේද? මෙයා මෙන්න මේ කුලකය ඒ කුලකයේ මෙයා උපකුලකයක් ඒ කුලකයේ නේ. හරිද? මෙයා උපකුලකයක් වෙනවා ඒ කුලකයේ. මේක දැන් ළමයි අපි කොහොමද සංකේත වලින් ලියන්නේ? එමය ලියන්නේ බලා ගන්න. මෙයා බලා ගන්න 2,4 නෙදී ඉන්නේ. ඔව් මෙයා උපකුලකයක් කියද්දි මෙන්න මේ සංකේත නිකන් C අකුරක් දිගට දාන්න. මෙයා උපකුලකයක් මොන කුලකේද? ඒ කුලකයේ. මතකයිද ඒක? ඔවා තිබ්බ නමේදී මම පොඩ්ඩක් ඒ ටික මතක් කරනවා. මොකද ඔය කෙලි ප්‍රශ්න වලට එහෙම එනවා ළමයි. සාමාන්‍ය පෙළටත් තියෙනවා ඕවා. මෙයා උපකුලකයක් මේ ඒ කුලකේ. මම මෙන්න මෙහෙම එකක් දෙනවා. හරිද? 2 3 4. මට කියන්නේ 2 3 4 කියලා එකක් එනවාද බලන්න මේ උපකුලක. ඒකේ නෑ නේද? 2 3 4 කියලා එකක් එන්නේ නෑ නේද? 3 නෑනේ. ඒකේ අවයවයක් නෙමෙයි 3. ඒතකොට මෙන්න මේ කුලකය. මෙන්න මෙයාව. මේ උපකුලකයේ කියන එක ඒකේ උපකුලකයක් නොවේනේ. ඔව් මෙයා ඒ තුනේ ඉලක්කමක් තියෙනව නෑනේ මේකේ. උපකුලක සෙට් එකේ නෑ නේ එකක්. මෙන්න මෙයාව අපි ගත්තොත් 2 4 තිබ්බට බෑ මේ 3ක් තියෙන හින්දා මේ සම්පූර්ණ මෙන්න මේ කුලකය ඒකේ උපකුලක සෙට් එකේ නෑනේ. උපකුලකයක් නොවේ. මෙන්න මෙයා උපකුලකයක් නොවේ ඒ කුලකයේනේ. ඒක අපි ළමයි කොහොමද ලියන්නේ එතකොට? ඒක ලියන්නේ කොහොමද එතකොට? එතකොට මෙහෙමයි ලියන්න තියෙන්නේ. මෙයාව ලියලා 2,3,4 වෙන්න කුලකය උපකුලකයක් නොවේ කියද්දී කරහට ඉරකින් ගැටුවා නම් හරි.
උපකුලකයක් නොවේ නම් මතක තියාගන්න 2 3 4 2 3 4 මෙන්න මේ කුලකය උපකුලකයක් නොවේ 100 අකුරු දාලා හරහාට ඉරකින් කපන්න. උපකුලකයක් නොවේ මොකේද? ඒ කුලකේ ලියාගන්න. හරිද? ඉක්මන් කරන්න. ඉක්මන් ලියන්න. හරි නේද? හරි. පොඩි ප්‍රශ්නයක් දෙන්නම් ඉක්මන් කරන්න. ඒක කරලා අපි අවසන් කරමු. හරි මේ ක්ලියර් ඉවරද ඔක්කොම? හරි ලියන්න ප්‍රශ්නයක් ඉක්මන් කරන්න. පහත කුලක අවයව ලැයිස්තුගත කිරීමේ ක්‍රමයෙන් ලියන්න. පහත කුලක අවයව ලැයිස්තුගත කිරීමේ ක්‍රමයට ලියන්න. මම මේ දෙන කුලක අවයව ලැයිස්තුගත කිරීමේ ක්‍රමයට ලියන්න. ටක් ගාලා පටන් ගමු. පහත කුලක අවයව ලැයිස්තුගත කිරීමේ ක්‍රමයෙන් ලියන්න. පහත දී ඇති කුලක පහත කුලක අවයව ලැයිස්තුගත කිරීමේ ක්‍රමයට ලියන්න. එක රතු වතුර යන වචනේ අකුරු අගල්. දෙක 25352 යන සංඛ්‍යාවේ ඉලක්කම. හරි ඉක්මන් කරන්න. ටක් ගාලා අවයව ලයිස්තුගත කිරීමේට ලියන්න. හරි 3 මම දෙනවා මෙහෙම. දැන් මෙයාට ඔයගොල්ලෝ කැමති අකුරක් දාගන්න. හරි මම දෙනවා මෙහෙම p සමානයි මේ p කියන කුලකය. එයාගේ අවයව ගත්තොත් පොදු දාන x. හරි මෙන්න කුලක ජන්න ස්වරූපයෙන් දෙන්නම් x. මම දෙනවා ප්‍රථමක සංඛ්‍යාවකි. x කියන එක ප්‍රථමක සංඛ්‍යාවකි. හරි x ප්‍රථමක සංඛ්‍යාවකි. මම මේකේ දෙනවා මෙහෙම. හරිද? 10යි 20යි අතර තමයි x අයිති වෙන්නේ. 10ට වඩා විශාල 20ට වඩා අඩු ප්‍රථමක සංඛ්‍යා කියලා ටක් ගාලා තේරෙන්න ඕනේ. අවයව ලැයිස්තුගත කිරීමේ ක්‍රමයට ලියන්න. හරිද? ඉක්මන් කරන්න. කොහොම ඉලක්කම් 4 අන්තිම එක. හරි මම දෙනවා මෙතන අකුරක් x. ඉක්මන් කරන්න.
හරි. අන්නාසි ගස්ලපු ඇපල්. ටග්ගාලා මේ හතර ලියාගෙන මේ එක එක කුලක අවයව ලයිස්තුගත කිරීමේ ක්‍රමයට ලියන්න. ඉක්මන් කරන්න. ටග්ගාලා. හරි පළවෙනි එක ළමයි රතු වතුර කියන වචනේ තියෙන අකුරු. දැන් රයන්නයි තුයන්නයි වයන්නයි තුයන්නයි රයන්නයි තියෙන්නේ. මේකට හැමදේම අකුරක් ඕගොල්ලෝ දාගන්න මොකක් හරි ඒ හරි මේ හරි මොකක් හරි දාලා කුලකයක් ලියද්දි සරල වරහන් දෙක ඇතුළේ ලියන්න ඕනේ මේ වචනේ තියෙන අකුරු. රයන්න තියෙනවා, තුයන්න තියෙනවා, වයන්න තියෙනවා. ආයි තුයන්න ආයි රයන්න ලියන්න බෑ. එකම අවයවයක් එකපාරක් විතරයි ලියන්නේ. රයන්න, තුයන්න, වයන්න. 25352 යන සංඛ්‍යාව ඉලක්කම් මම ගන්නම් B කියලා මේ කුලකේ සරල වරහන් දෙක දාලා මේකේ 2යි 5යි 3යි 5යි 2 ආයි ලියන්න බෑ. දැක්කද? නේ? කුලකයක අවයව එකපාරක් විතරයි ලියන්නේ එක අවයවයක්. අන්න මේකේ ළමයි කාටද කියන්න පුළුවන් හරියටම. මට පොඩ්ඩක් මෙන්න මේකේ උත්තරේ ඒක ටික අලුත් දෙයක් නෙනේ. හරි P කුලකේ අවයව ලැයිස්තුගත කිරීමේ ක්‍රමයට ලිව්වොත් මොනවද එන්නේ? x කියන ඉලක්කම් වලට මොන x ට මොන ඉලක්කම්ද දාන්න පුළුවන්. P කුලකයට අයත් වන අවයව අපි x ලෙස අරගෙන x ප්‍රථමක සංඛ්‍යාවකි. ප්‍රථමක සංඛ්‍යාවක් ගාලා කියන්නේ 2 3 5 7 11 13 17 19 නේ. කොහොම දිගටම තියෙනවා ප්‍රථමක සංඛ්‍යාව. ප්‍රථමක සංඛ්‍යාව මතකයි නේද? සාධක දෙකක් විතරක් තියෙන සංඛ්‍යාව. ප්‍රථමක සංඛ්‍යාවක් ගත්තොත් එකෙනුයි එම සංඛ්‍යාවනුයි විතරයිනේ බෙදෙන්නේ. දැන් අපිට අන්න x ට තමයි දාන්න ඕනේ ප්‍රථමක සංඛ්‍යාවක් වෙන්නත් ඕනේ. මට ටක් ගාලා දාන්න අගයන් ටික. මෙතන එන ඉලක්කම් මොනවද? හොඳයි ප්‍රසාදී. හරි x කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් වෙන්නත් ඕනේ. ඒක හැබැයි 10ට වැඩි 20ට අඩු වෙන්නත් ඕනේ. අන්න එක තේරුම් ගන්න. ප්‍රථමක සංඛ්‍යාව වෙන්නත් ඕනේ 10ට වැඩි 20ට අඩු මොනවද? 11 13 17 19. හරි පස්සේ 11 13 17 19 නේ 19ක් වෙනවා. හරි මේක තේරෙනවනේ. ඔව්. මේක ළමයි මේක දීලා තින්නේ කෙලින්ම වෙන් රූපයකින් x කුලකේ අවයව ටික ලියා ගන්න. ලැයිස්තුගත කරලා සංකල වරහන් ඇතුලේ මොනවාද? අන්නාසි ගස්ලාබු ඇපල්. හොඳයි. හරිද මේවල ඉතුරු ටිකවත් අපිට සාමාන්‍ය දේවල් වැදගත්. පැහැදිලිද කෙටි ප්‍රශ්න වලට එහෙම එනවනේ. හරි. පැහැදිලිද ඒක? හරි එහෙනම් ළමයි අපි දැන් මෙතනින් අදට වැඩ ටික ඉවරයි. ආයි ලබන සතියේ අපි ඉතුරු ටික කතා කරමු. 10 පන්ති ඒවා කුලකවල දැන් මම පොඩක් මතක් කරා කලින්. හරිනේ. ඒ ටික පැහැදිලිද? හරිනේ. හොඳයි. අපි එහෙනම් ළමයි ලබන සතියේ පාඩම අවසන් කරමු. කුලක පාඩම එතකොට ඉවරයිනේ. ලබන සතිය කරාම ඊළඟ සතියේ දැන් මේ ටික. හරි නේද? ඔබට මේ 9 ඒවා සහ මෙතන මේ අලුත් දෙයක් කියලා දුන්නා අර කුලක ජනන ස්වරූපයෙන් ලියන විදිහේ කුලකයක් VGA ක්‍රමයට. හරි එහෙනම් ළමයි අපි ලබන සතියේ ක්ලාස් එකෙන් හමු වෙමු එහෙනම්. හරි. අයබෝවන්. දැනට ඉතින් ওই ටික තමයි අර දුන්න ගණන් ටික කලින් පාඩමේ ඒ ටික හදන්න සාධනය කරන ගණන් ටිකක් තියෙන්නේ. පුළුවන් තරම් ප්‍රශ්න කරන්න. හරි එහෙනම් ඊළඟ සතියෙන් හම්බ වෙමු.